මේ අවස්ථාවේදී ඔබට පුළුවන් මම YouTube එක හරහා මගේ රංගනයන් සහ මගේ නිර්මාණ ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න සහ විනෝද වෙන්න. ඒක නිසා මම හිතනවා මගේ සියලුම දේවල් YouTube එක හරහා බලා ගැනීමේ වාසනාව දැන් උදා වුණා කියලා. Subscribe කරන්න. වාසල තන්ත්‍රගේ ගුණදාස ඔහු ජීවත් වූයේ සබරගමුව පළාතේ එක්තරා සුන්දර ගම්මානයක. ඔහුට දාව දරුවන් 4 දෙනෙක් හිටියා. එයින් ඔහුගේ දෙවෙනි පුත්‍රයා වූ සිරිදාස මට මුණ ගැසුනේ මීට අවුරුදු 10කට කලින්. සිරිදාස සමග කතා කරන විට ඔහු අපූර්වතම පුද්ගලයෙක් බව මට හැඟුණා. ඔහුගේ ජීවිත කතාව රූපවාහිනී නිර්මාණයක් බවට පත් කිරීමට අවසර පැතුව විට ඔහු දුන්නේ මට මෙවැනි පිළිතුරක්. මේ මහත්තයෝ මගේ කතාව රටට කියා ගන්න ඕනේ නම් ඒක මං කියා ගන්නම්. මහත්තයා නිකන් බොරුවට සල්ලි වේදම් කරගෙන මාංශෙන්න එපා මහත්තයෝ. ඔහු එහෙම කිව්වත් මම පසුබට උනේ නැහැ. ටෙන්සන් කුරේ නැමැති ජනප්‍රියතම රංගන ශිල්පියාවත් කැමති කරවගෙන මං සිරිදාස මුණ ගැහෙන්න ගියා. ඇත්තෙන්ම මේ අපූර්වතම මිනිසා ගැන ඔබට කියන්න මට හැකි වුණේ එම නිසා. මම මේ ගමේ ඉන්න ආසනංගි මම මේ වත්තට හරිය කැමති. ඉතින් ඒකනේ අක්කලට ගමේ ඉන්න කියලා කියන්නේ. ඒකට අම්මටයි මටයි පාළු නැහැ. අම්මෝ අනේ පොඩි අයියා එනවා. අද නම් හොඳටම බීලා. සරසෙලු දන සතුසේ සුරපාන කරන ලෙසේ ගම්වාසී අසල්වාසී නෑද හිතු මිත්‍රන්ගේ දැනගැනීම පිණිසයි සිරිදාස බීලා. ඇයි අපිට බොන්න බැයිද? බොන්න පුළුවන්. අපි බොනවා. අපච්චි තමන්ගේ එක සහෝදරයෙක් වගේ ඉන්න පුතා බීලා. අපච්චිට මම ආදරේ. අපච්චි මට ආදරේ නෑ. මගේ සහෝදරයා දොස්තර. මා ලොකු දොස්තර. මම බය නෑ අපච්චි. අපච්චි මට hina වෙනවා. අපච්චි මට නෙමෙයි අපච්චිටමයි අපච්චි hina වෙන්නේ අපච්චි. හැබැයි අපච්චි කොච්චර බිව්වත් ඕමනේ දාන්නේ ගිලිනවා හරිද? නෑනගේ ලාලිත රූපේ සෝවෙනසේ නංගි නෑනට ගිට්ටු වෙන්න එපා. වහා ගිනි ඇවිලෙන සුළුයි. නෑනු මල්ලි මොකද මේ? උච්චර බොන්න හොඳ නෑනේ. බොන්න හොඳ නෑ. මම බොන්නේ කොහෙන්ද? සුරාවතු දෙපාර්තමේන්තුවේ නීතියෙන් සම්මත කරන ලද දෙවරක් පෙරන ලද්ද පිරිසිදු මත්පැන් නෑනට ටිකක් ඕනේද? හරි. ඔහොම බීලා පාර යන්න එපා. පාර යන්න එපා. මම මේ සිරිදාසයා නංගි ඔමිටම සිරිදාසයානේ මොන පාරේද? පළාත් සභාවෙන් පාස් කරලා අනුමත කරපු වයඹින් අඩි 14,000ක උතුරටත් නැගෙනහිරටත් ගිනිකුණටත් ඊශාන දිගටත් සම්බන්ධ වෙච්ච මේ මහා ආණ්ඩුවේ පාර එක. පාර යන්න එපා කියලා බීමත් කමින් බෝඩ් ගහලා තියෙනවා නේද අපි යන්න. හරිද වැරදිද? යන්න පොඩි අයියා යන්න. ඔහොම ගියොත් අපිට මිනිස්සුත් හිනාවේ. මිනිස්සු හිනාවේ. මේ සිරිදාසයාට hina වුණොත් යම් දවසක ඒ hina වෙච්ච අයට තේරෙයි ඒගොල්ලෝ hina වුණේ ඒගොල්ලොන්ටම කියලා. මම සිරිදාස දැන් ජීවත් වෙන නිවස හොයාගෙන ගියා. සිරිදාස ටෙනීට් මාත් ඔහුගේ ජීවිතය වෙනස් කළ ස්ථානයට රැගෙන ගොස් ඔහුගේ ජීවිත කතාව අපි දෙන්නට කිව්වා. ඇත්තෙන්ම දයාබර ප්‍රේක්ෂකෙනි ඔබලාට මේක නැවුම් අත්දැකීමක් වෙයි කියලා මමත් ටෙනිත් හිතනවා. ඔඩියේ පෑන්නක් දාගෙන එක්සර්සයිස් කරනවා වගේ ඈ. බුරු මොගෙන ව්‍යායාම කරනකොට දාඩිය දාන්න. ඒකයි ෆෑන් එක දාලා දින ඉගෙන ගන්න එක බං. යමක් ඉගෙන හැදෙන්න බලපන් තැනකට වරෙන්. ඔතේ ඒක නෙවෙයි. යම් කැට ගහන්න. කැට ගහන්නේ මොකද? මේකනේ මම කොල්ලෝ ජොබ් කරලා මේ ගමේ ඇවිල්ලා ඉන්න වෙලාව. යතර ගන්න පුළුවන් යා. මල්ලි කැට ගහනවා කියන්නේ සූදු කෙලිනවා කියන්නේ දෙකම එකයි. යම්කිසි කෙනෙක් සූදු කෙලින කතා කරන්නේ මූණෙච්චවට මංකොල්ල කන්න බැරි හින්දා. ඒක මතක තියාගනි. හරි ඊට වඩා හොඳයි
වැදගත් විදියට අවංකව මංකුල්ල කාපන්. මල්ලි මේ අරන් ඇයි බැටළුවම පොරවගත්ත වෘකෙක් වෙන්න එපා. තේරුණාද? තෝ තාත්තා වගේ එපා කරපෙකෙක් වෙන්න හදන්නේ. තොට මම සූදු කලින් නංගියා මල් දෙනවා වගේ. මෙහෙම ගියොත් නම් නෙලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ මොකද? මගේ මල් පැල් ටික හැමදාම රැට පණුව කනවා. එතකොට පණුව කන්නේ නැද්ද? ඉතින් ඒකට මගේම පැල කන්න ඕනිද? නංගි මේ පණුවන්ටත් මේ මහ පොළොවේ ජීවත් වීමේ අයිතිවාසිකම තියෙනවා. මානසික අයිතිවාසිකම. ආත්මාර්ථකාමී වෙන්න එපා නංගි. අපිට වගේ තමයි උන්ටත් බඩගිනි වෙන්නේ. උන් ගැන කවුද බලන්නේ? පොඩියයි කියන්නේ හරි කතාවක් නේ. හරි කතාවක්. නංගිට පැල පෙරේසම් කරගන්න ඕනේ නම් රෑට පැල ගලවගෙන ගේ ඇතුලෙන් ගිහලා තියෙනවා. උදේට පැල ගෙනලා ආයෙමත් හිටවනවා. පැල ප්‍රශ්න ඉවරයි. ඒ වගේම ඊට පස්සේ පණුව ගැන සලකන්න ඕනේ. කොහොමද සලකන්නේ? මල් පැල එහෙම කරන්න පුළුවන්ද පොඩි අයියේ? කරලා බලන්නකෝ. තාත්තගේ කෑම ටිකක් ගෙනලා පණුවන්ට දාන්න. තාත්තා වේලක් දෙකක් බඩගින්න හිටියා කියලා කිසිම ආපදාවක් වෙන්නේ නැහැ. හැබැයි පණුව නැති වෙනවා. හැමතිස්සෙම අපේ බඩ ගැන හිතන්න එපා. අවස්ථාවක් දෙන්න එපා. ආත්මාර්ථකාමී වෙන්න එපා. පරතකාමී ගුණෙන් පෙළ මොනවා හරි කරගන්න. නංගි මං කියලා ඉවරයි. නංගිට මොනවා හරි කියන්න තියෙනවනම් කියන්න පුළුවන්. අනේ යන්න පොඩි අයියේ යන්න. ඔව් යන්න තමයි හදන්නේ. සිරිදාස මයි පුතේ නැගිටපන් මයි පුතේ. දවද? නැගිටපන්. අනේ මට බඩගින්න මට කන්න ඕනේ. අපෝ තාම උදේට මූණ හේතුවෙත් නැහැනේ. අමේ මූණ මගේ මූණ මට ඕන වෙලාවට මට උද ගන්න ඕන. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම. අම්මලාගේ තියෙන පටු සංකල්පනේ අම්මේ. පටු සංකල්පන අමායිදී ගෙන හර දක්වා මගේ සිත සාලිත කරන්න එපා අම්මේ. මට කන්න ඕනේ. නේ මට උඹ කියන දේවල් තේරෙන්නේ නැහැ බං. තේරෙන්නේ නැහැ. ඔක තමයි වෙලා තියෙන්නේ තේරෙන්නේ නැහැ. අම්මට මාව තේරුම් ගන්න බෑ. තාත්තට මාව තේරුම් ගන්න බෑ. අම්මේ බඩගිනි වෙලාවට කන්න ඕන. නිදා ගන්න වෙලාවට නිදා ගන්න ඕන. බඩගිනි වෙලාවට නිදාගෙන හරියන්නේත් නැහැ. නිදා ගන්න ඕන වෙලාවට කාලා හරියන්නේත් නැහැ. අම්මි මේක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අපේ ජීවිතයේ යථාර්ථවාදී ස්වභාවය විශ්ලේෂණය කරන්න ඕන. මේ ඇති යථාර්ථවාදී අන්තර්ගතය තුල අම්මි යම් පීඩන ධාරිතාව සුඛෝපභෝගී ජීවන රටාව සහ අන්‍යෝන්‍ය අභිපගම වැනි දේවල් තියෙනවා. යන්න අම්මා කියලා කියන්න මගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඕන කියලා පප්පට කියන්න. පප්පා? ඔව් පප්පා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල මට පප්පා කියන්න බැරිද? මට ඒක මං අප්පච්චි කියනවා. මාමා කියනවා, අංකල් කියනවා, ඩැඩි කියනවා. ඇති දැඩි කරු ඩැඩිට කියවෙන මොනවා කියන්නද? ඒක මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ඒක උල්ලංඝනය කරන්න හදන්න එපා අම්මේ. අනේ පුතේ අඬන්න එපා අඬන්න. අඬන්නේ? අනේ පුංචි කාලේ හැදිච්ච ඇස්ලේදී අයිත් හැදිලාද කොහෙද? කලබල වෙන්න එපා අම්මේ. ඒ භාව ප්‍රකාශන හැඟීම් තුලින් ඉස්මතු කිරීමේ ප්‍රබල අවස්ථාවක්. අයියෝ මම බය වෙච්ච තරමක්. බයන්න බා. බයන්න බා භාව ප්‍රකාශන යන්න අම්මා යන්න. යන්න. මං යනවා යන්න. කියන්න. යන්න අම්මා යන්න. මං කියන්නේ යන්න. යන්න. අපේ මගේ පුතා අද උදේ පාන්දරම නැගිටලානේ. සිරිදාස කො බාල්දිය? තියෙන්නේ කො? ලින්දේ. ලින්දේ? ඔව්. අනේ මන් දන්නේ නැහැ බං උඹට මොනවා වෙලාද කියලා දැන් කොහොමද වතුර එකක් ගෙට ගන්නෙ?
අයියෝ හරි කතාවක්නේ වතුර එක ගන්නකොට කම්බේ ලිහිලා බාල්දිය වැටුණා. හරි කතාවක් නේ අම්මලා කියන්නේ. බාල්දිය වැටුණත් මම පලි. වතුර ටිකක් හැරුණත් වැඩි කම්බේ එකක් හැදුනොත් මම වැරදි. මොකද කියන්නේ අම්මේ අම්මලාගේ අප්පුච්චිලාගේ ඇඟ හැමතැනම මොලේ. ඒකනේ වෙදෙලා තියෙන්නේ. නවත්තහන්. උඹ දැන් මේ බාල්දිය ලිඳේ දැම්මා. දැන් මං කොහොමද වතුර එකක් ගන්නෙ? ඒක කියපන්. මේ කලේ තියෙන්නේ. ඕ ඉතින් උඹත් එක්ක කතා කරලා පිරිමහන්න බෑනේ. මම අරන් දෙනවා වතුර කලේ අරන් දීපන්කෝ බලන්න එහෙනම්. අරගෙන ලස්සනට ගැටේ ගහලා. ගහලා ගැටේ ගහලා මේම කල්ල ටක් ගහලා ඔය තියන්නේ. අයියෝ ඒකත් ලිඳේ දැම්මා. කලේ වුණාට මම ඕන කමින් දානවද? කලේ කියන මම මොනව කරන්නද? ගැටේ ගහලා තියෙන අතරනේ. හොනි නවත්තහන්. දැන් කොහොමද ගන්නෙ වතුර අපි? මේ අම්මේ අන්න අප්පොච්චිගේ මන් දැක්ක මේස උඩ තියෙන සල්ලි වගේ මාරු සල්ලි වගේක්. කලයක් ගෙන්න ගන්න කියලා හොඳ කාලයක් උදා වෙයි. මේ මුළු විශ්වයම විනාශ වුණත් සිරිදාස ගණන් ගත්තේ නැහැ. ඔහු ඊටාම සැහැල්ලුවෙන් කෙලිදෙලින් ජීවත් වුණා. මොකද්ද මිනියෝ? උඹාර නංගි දරඬුවක් හදන්න කියලා කිව්වහම නායකව ගෙනල්ලා දරඬුවගේ ගේ ඇතුළේ තියලා තියන්නේ. නංගි කොහොමද ඒක කැවුම් මුට්ටිය තියන්නේ? උඹට මොලේ කියලා දෙයක් නැද්ද? ඔය වගේ බලුවට කරන්න එපා. තාත්තේ නංගි දඬුවක් හදලා ගේන්න කිව්වා. ලණුවක් තිබුණේ නැහැ. ණය හිටියා ණයව මම ඒ විදිහට හැදුවා. නංගිට තියෙන කැවුම් මුට්ටිය කුඩෙන් තිබ්බා. කැවුම් ප්‍රශ්නේ විසුණාට පස්සේ ණයගේ පාඩුවේ යයි. අනේ තාත්තලාට මොලයක් නැති හැටි. ඉතින් බලන්න තාත්තේ ඔය අහිකුණ්ඩ කිව්වා. ණය නටවනවා. ණයට නටන්න දන්නවද? අයියෝ තාත්තට අහිකුණ්ඩ කීක මොලයක්වත් නැහැනේ. තාත්තා දන්නේ පූර්ව ගහන විතරයි. එච්චරයි මොලේ තියෙන්නේ. අනේ තාත්තා මට දොස් කීකේ ඉන්න එපා. තාත්තගේ වැඩක් කරගන්න. මල්ලි බොය නිකන් රත්ය අදුගා ගා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. මොකක්ක රස්සාවක් හොයාගන්නේ. අම්මටයි තාත්තටයි බරක් වෙන විතර ජීවත් වෙන්න එපා. ඇයි බං මට රස්සාවක් නැති එක මට බරක් නැහැ උඹටයි බරක් වෙලා තියෙන්නේ. උඹ ඒ දවස්වල කොහොමද කිව්වේ? උඹ දොස්තර වෙන්න ඉගෙන ගන්නකොට මම උඹට ගෙම්බු ගෙනත් දුන්නා කපන්න. මීයෝ ගෙනත් දුන්නා කපන්න. එතකොට මොකද කිව්වේ? රත්තරන් මල්ලි උඹ මට කරන උදව් වලට මං කවදාද ඩිස්පෙන්සරියක් දාලා උඹව ගන්නව වැඩද කිව්වා. ගත්තද වැඩද? මේ මාව ගන්න එපා වැඩකට. ඊට වඩා හොඳයි උඹ තාත්තට බූරුව ගහන බූරුව පොලක් කරන් දීපන්. මගේව මම බලාගන්න. බා හදන්න පුළුවන් එක ගෙවේ යකෝ. මම යනවා යන්න. හරි මම හැදෙන්නම් කවදාද මම හැදෙන්නම්. සිරිදාස උඹ වකුඩු කුදේ ගහගෙන ඉන්නේ අම්මා පොඹට වෙන වැඩක් නැද්ද? මේකත් වැඩක් තමයි. වකුඩු කුදේ ගහගෙන ඉන්නේ. බලපන් අයියා දොස්තර කෙනෙක් හොඳ තැනකින් කසාදයක් කරගත්තා. උඹ හැදුවට වැඩිය හොඳයි බහුපැටියක් හදාගත්තා නම් අඩු ගානේ කිරි ටිකක්වත් දවා ගන්න තිබුණා. තාත්තට උච්චර ආර්ථික අපහසුකම් තියෙනවා නම් ගානකට આવත් මාවත් කාට හරි විකුණන ගාන කීකට හරි. කට තිබුණ පළියට කතා කරන්න එපා. කට දෙන්න කතා කරන්න. ඒ විතරක් නෙමෙයි. කන්න, කේලම් කියන්න, කොටවන්න, ඕපතුප කියන්න, බනින්න. තාත්තේ මට රුපියල් 100ක් ඕන. උඹට දෙන්න සල්ලි මන් ළඟ නැහැ. රුපියල් 100ක් නැහැ. නැහැ. රුපියල් 100ක් නැහැ. නැහැ. එන අම්මපා කියන්නේ. තිබුණත් උඹට දෙන්නේ නැහැ. එහෙමද? බූරුව ගන්න සල්ලි තියෙනවා. පුතාට දෙන්න රුපියල් 100ක් නැහැ. අම්මේ ඒ වෙන්න මෙයාගේ මාළුකු ප්‍රජාතන්ත්‍රවාදී රුපියල් 100ක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රුපියල් 100ක් නැති පියා. තමන්ගේ එකම පුතාට රුපියල් 100ක් දෙන්න. මාළු ලොක්කන්න දෙයි දොස්තරයට දෙයි. මාළුකු පියේද? පියෝ අනේ මේම පියෙක් ඇදුවට නෑ දරුමුළු පුරෙක් ඇදුවට. අම්මේ මේකද ප්‍රජාතන්ත්‍රවාදය මේකද රුපියල් 100ක් නැති පියා. බූරුවට රුපියල් 100ක් වෙනවා. ඒක හොඳයි. පියෝ තාත්තේ අපොටි ඩැඩි ඇති දැඩි කළ ඩැඩි ඇයි යන්නේ? ගමේ මිනිස්සුන්ට සිරිදාසවත් සිරිදාසට ගමේ මිනිස්සුත් තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා ඔහුගේ ජීවිතය වෙනස් කළ දවස උදා වුණා. ප්‍රේමෝති මොකද වන්නේ අහස පොළොව ගැට ගන්නවා වගේ අඬන්න කල්පනා කරන්නේ ඈ විසමාවේ ගෙදර දෙයක් නැද්ද? තාත්තා බොන්නේ ගිහලා අම්මයි අප්පච්චි කුඹරට ගිහිල්ලා. ඉතින් උඹට තිබුණානේ කුඹරට යන්න අඬන්න නැතුව. මට ජීවත් වෙලා වැඩක් නැහැ සිරිදාස අයියේ. ඒ මොකද වගේ?
ඕන ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න. මම විසඳන්න. මේ ලෝකේ විසඳන්න බැරි ප්‍රශ්න නෑ බං. ප්‍රශ්නේ දිග වැඩි නම් කොටස් වශයෙන් හරි විසඳන්න පුළුවන්. කියපන් ප්‍රශ්න තියෙනවා දැන් කියපන්. දැන් පිළිතුරු සපයනවා කියපන් ප්‍රශ්නයක්. සිරිදාස අයියේ. ප්‍රේමපාල වෙන කෙනෙක් කසාද බැඳලා. හැබැයි ඒක ප්‍රශ්නයක්ද? ප්‍රේමපාල වෙන කෙනෙක්ව කසාද බැඳලා නම් ප්‍රේමවතී නැමැති උඹ වෙන කෙනෙක්ව කසාද බැඳුවා ප්‍රශ්නේ ඉවරයි. බෑ. ඒක කවදාවත් කරන්න බෑ. ඒ මොකද? එයා මට ද්‍රෝහි වුණාට මං එයාට වෛර කරන්නේ මං එයාට පූජා කරපු ආදරේ නාමෙන් මං ජීවිතේ නැති කරගන්නම්. හරි උඹට මොකද්ද දැන් මගෙන් කරන්න ඕනේ? මට ජීවත් වෙලා වැඩක් නැහැ සිරිදාස අයියේ. අන්න එහෙම පැහැදිලිව කියපන්කෝ. මම ප්‍රශ්නේ විසඳන ඔපේ භාගෙන්. half an hour. අද හොරාවෙන්. දැන් විසඳනවා. පුතේ සිරිදාස ඔබ මොනවද ඔය හොයන්නේ? අම්මේ මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි. මාත් ඒ වගේ ලොකු සේවයක් කරන්න හදන්නේ. අපි මිනිසුනේ අම්මේ. අනේ මන්ද සිරිදාස උඹේ හැම සේවයක්ම කෙලවර වෙන්නේ අන්තිමට ලොකු රණ්ඩුවකින්. ප්‍රේමවතී යම් කෙනෙක් මැරෙන්න උදව් ඉල්ලුවම ජීවත් වෙන්න උදව් කළ වැඩක් නෑ. ඒ වගේම තමයි ජීවත් වෙන්න උදව් ඉල්ලුවම මැරෙන්න උදව් කළ වැඩකුත් නෑ. මෙන්න මේ වහ බෝතලේ බීපන්. බීලා මැරියා. මම මුළු ගමටම කියන්න. උඹේ දෙමව්පියන්ට කියන්න. මම ගෙනත් දීපු වහ බෝතලේ බීලාම මලා කියලා. ප්‍රේමවතී උඹ මැරුණට පස්සේ 7 දවසක් යනකම් මම නිදි මරාගෙන දානි දෙනකම් මේ ගෙට වෙලා ඉන්න. ගොක්කොල කපන්න, කොඩි දාන්න, වල කපන්න උදව් වෙන්න. ප්‍රේමවතී උඹ මල පෙරේතියෙක් වෙලාර ප්‍රේමපාලයාගේ ළඟටම වෙලා ඉඳලා ඕකව හූරපන්, බය කරපන්. කමක් නෑ ප්‍රේමවතී. මම මුළු ගමටම කියන බීපන්. ඉඳ ප්‍රේමවතී අපි දෙන්නට මේ සංසාරෙදි හම්බෙන්න බැරි වුණා. අම්පාරෙදි හරි හම්බෙමු හොඳේ. මොකද්ද මිනිහ උඹ මේ කරපු නොහොබිනා වැඩේ? ඔබට මොකද මගේ දුවට වහගෙනත් දුන්නේ? ඉල්ලපු නිසා නෙගෙනත් දුන්නේ. වහ ඉල්ලුවට වහ දෙනවද මෝඩයෝ? අම්මේ වයිල්ලුවම ඔරෙන් බාලි ගෙනත් දීලා හරියනවද? හරි කතානේ අම්මා කියන්නේ. මූ වැරදි වැඩේ කරලා සිරිදාසට ගමේ ඉන්න දුන්නොත් හරි. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස තියෙන ඕන තීරණයක් ගන්න. උඹ මගේ පුතෙක් නෙමෙයි. තෝ හැදුවට වැඩිය හොඳයි. හරකේ බූරෙක් හැදුවා නම් කාල කන්‍යා මීට පස්සේ තෝ මේ ගෙදර පස් පා ගන්න එපා. පළ මම එක මොහොතක් මේ ගමේ තියාගන්න. සිරිදාස ඔබ අදම ගමෙන් පිටත් වෙන්න.
අඩෝ සිරිදවසයෝ අඩෝ සිරිදවසයෝ කිව්වනේ ඔක අරින්න එපා. ඔක ගමන ඔක තියන්න එපා. මොකද තාත්තේ කලබලයක්ද? සිරිදාසයා ප්‍රේමතියට වහපොතලක් ගෙනන් දීලා බොණ්ඩ කියලා. මූ හින්දා අපිට ගමේ වතින්න හම්බෙන්නේ නැහැ. ඔකව ගෙදරින් එලවලා දාන්න ඕනේ. මම ඒකව ගෙදරින් එලෙව්වා. මං හිතන්නේ ගමේ මිනිස්සු උවත් ගමෙන් තෙලවලා දායි. හොඳ වැඩේ. මූ කරන පර වැඩ හින්දා. ඇයි දෙයනේ මිනිසුන්ට මාව තේරුම් ගන්න බැරි? උදව්වක් ඉල්ලුවම උදව් කරන එක වැරදක්ද? මේ කුහක සමාජේ තවත් ජීවත් වෙලා වැඩක් නැහැ. මැරෙන්න හැදුවත් මැරෙන්නේ නැති ඇති. මේක නම් මහා කරුමයක්. මොකද මේක නම් බෝම්බයක් වෙන්න ඕනේ. ඔව් මම මේක පුපුරවගෙන මැරෙනවා. මං තවත් ජීවත් වෙන්නේ නැහැ. මැරෙනවා. ඔව් මේක ඇරපු ගමන් පුපුරයි. එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයි. මේ ලැබුණු තැනැත්තා මාගේ සියලු දේපල හිමිකරුය. මාගේ නීතිඥ මහතා වන නිහතමාන පෙරේරා හමුවන්න ඔහුගේ ලිපිනය පහත සඳහන් කර ඇත. මෙයට මැක්කුඩ් රෝස්බෙරි.
එහෙනම් තව දවස් 3ක විතර ඇවිල්ලා මාව හම්බෙන්න. හොඳයි ඊළඟ. මේ නිහතමානී ලෝය පෙරේරා මහත්තයා වෙන්නේ නැති. මම ලෝය නිහතමානී පෙරේරා. මට මේ බෝතලයක තිබිලා ලියුමක් හම්බුණා. හම්බුණාද? ඔව්. මට මෙතන හොයාගන්න හරියට මාංශ වෙනුණා. මේ ලියුමේ සඳහන් වෙලා තියෙනවා මේ ලියුම හම්බ වෙන කෙනාට විශාල දේපලක් හම්බ වෙනවා කියලා. කොහෙන්ද බලන්න? මට ඒකේ ලියලා තියෙනවා මහත්තයව හම්බෙන්න කියලා. මිස්ටර් මැක්ගුඩ් ගිය සතියේ මැරුණා. එයාට නෑදෑයෝ කවුරුත් හිටියේ නෑ. ඒකයි එයා එයාගේ අන්තිම කැමති පත්තරේ බෝතලයක දාලා පා කරලා ඇරියේ. මිස්ටර් සිරිදාස වාසනාවන්තයි. ඇත්තටම මහත්තයෝ මට නම් මේ දුෂ්ට සමාජයේ පාවිච්චි කෙනෙක්. මං සියදි විනාශ ගන්න තියෙන කරපු කෙනෙක්. ඇත්තටම මට හිතුණා මේ දේපල මට ලැබුණොත් දිවිනාශ ගන්න නැතුව ජීවත් වෙලා හුඟා දිනකට සේවය කරන්න පුළුවන් කියලා. මහත්තයෝක ස්ථීර වශයෙන්ම ලැබෙයිද? නම මොකද්ද? වාසල තන්ත්‍රීගේ සිරිදාස. නුවරඑළියේ තියෙන අක්කර 25ක තේවත්ත. බැංකු ගිණුම් වල විතර කෝටි 10ක්. ඒ විතරක් නෙවෙයි. අගනුවර තියෙන විශාල නිවසක් සිරිදාස්ටයි. හොඳයි. දැන් මෙතනින් අස්සම් කරමු. එහෙනම් අපි දැන් යමු බලන්න. යා. මිස්ටර් සිරිදාස් මේ තමයි මිස්ටර් මැක්ගුඩ් මහත්තයාට අයිතිලා තිබ්බ ගෙදර. අද ඉඳන් මේ ගෙදර අයිති සිරිදාස්. ඒ වගේම තමයි ලෝය මහත්තයා මගේ ඔක්කොම වැඩ කටයුතු බලා ගන්න ඕන අද ඉඳලා. බොහොම සතුටුයි. මේ කවුද මේ? මේ අය මේ ගෙදර වැඩ කරන අය මිස්ටර් සිරිදාස්. කී දෙනෙක් ඉනවද ඔක්කොම? ඔක්කොම 10 දෙනෙක්. නම මොකද්ද? චාලි අයියා මහත්තයෝ. ශාලි. කප්ලිස්. හබ්ස්. ටයිටස් මහත්තයෝ. තව ඉන්නවා පීටර්, මාර්ටින්, ලූතර්, පැටි. ඔව්. මට මගේ වැඩවලට පොඩි පැටියෙක් හිටියම ඇති. එනිසා පැටියව තියලා මේ ඔක්කොම අරන් දැම්මම අයින් කරන්න. ඒක මාස් කරලා දාන්න. ඒක ඒ විදිහට කරන්න බෑනේ මිස්ටර් සිරිදාස. මේ මොකද මේ අය මේ මිස්ටර් මැක්ගුඩ්ගේ කාලේ ඉඳන් එන සේවකයෝනේ. ලෝය මහත්තයෝ මැක්කුඩ් කියන්නේ සුද්දෙක්. සුද්දගේ කාලේව කරන්න තිබුණා. නමුත් මේ කාලේ අපේ රටට මේ පොරුත්තු නෑ. දැන් බලන්න. අපේ ආයතන උඟා පාඩුවේ නේ මොකද? සේවක වැඩි. ඒක න දැම්මම තීරණයක් ගන්න ඕන. මොකද කියන්නේ කියන්නේ? මම නම් කියන්නේ එහෙම කරන්න හරි අපහසුයි මිස්ටර් සිරිදාස්. එහෙමනම් ලෝය මහත්තයෝ මෙහෙම කරමු. අද කී දෙනෙක් ඉන්නවද සේවකයන් අවශ්‍යයි සේවකයන් ගන්න සල්ලි නැහැ. එහෙම දුප්පත් අය හොයන්න. කොලයි අවශ්‍යයිද මේක කෙනාව එහාට යවන්න. ගියා අපි පඩි ගෙවනවා. හැබැයි ඒ තැන්වල ගිහලා අවංකව වැදගත් විදිහට සේවය කරන්න ඕන. පොර වැඩ කළා මට අහුවෙන්න එපා. දැන් ඉතින් මේ කට්ටිය දැම්ම මේකට යොදවන්න පුළුවන් දැන් අරයන්ද. අරයන්ද දැම්ම මේක ක්‍රියාත්මක කරන්න දැම්ම මේක. ඉතින් කිව්වනේ මම යන්න කියලා කිව්වනේ ලෝය මහත්තයා මේකම අර යන්න ඉතින්. යන්නකෝ. කිව්වම යනවාකෝ. පළයල්ලා මම කන්නාදී බලන්න පළයෝ. මේගොල්ලෝ කවුද? මන් දන්නේ නැතුව කොහොමද මෙහාට ආවේ? කාගෙන් අවසර ගන්නද? කාගෙන්වත් අවසර ගන්න ඕනේ මේ හිටින් මේ අපේ ගෙවල්.
ඔයගොල්ලෝ මැකුඩ් මහත්තයාගේ නෑදෑයෝද? මැකුඩ් නේ ප්ලයිවුඩ්. මම දොස්තර ධර්මදාස. සිරිදාස මහත්තයාගේ ලොකු අයියා. ගිහිල්ලා කියනවා සිරිදාස මහත්තයාට දොස්තර අයියා ඇවිල්ලා ඉන්නවා කියලා. වෙනෝනා. අර දුව නෙවෙයි. සිරිදාස මහත්තයාගේ මගේ නංගි. මේ ඉන්නේ මගේ නෝනා. මගේ නෝනා. නේද ඩාලින්? මගේ නෝනා. බගේ නෙවෙයි මගේ. ගිහිල්ලා කියනවා සිරිදාස මහත්තයාට. කියන්නේ. යනවා. යලාගෙන ඉන්නවා. අයියා මල්ලි අක්කේ මොකෝ හිටගෙන වාඩි වෙන්නකෝ. එන්න. නංගි මම මේ නංගිව දැක්කල් කොහොමද අම්මගේ අර මහපට ඇඟිලි තුවාලේ තනියද? දැන් ටිකක් හොඳයි. හොඳයි අනේ මල්ලි අපිට හරි සන්තෝසයි. මල්ලිට මේ වගේ මේ වස්තුවක් හම්බෙච්ච එක ගැන. අයියා මොකද එච්චර සන්තෝෂයක්. මමනේ සන්තෝෂ වෙන්න ඕනේ. අපි මේ ආරන්ති වෙච්ච එක මං ආයේ මල්ලි බලලා යන්නේ. මල්ලි ඉතින් මේ දෙයියෝ දුන්න වගේ දේවල් රැක ගන්න ඕනේ. මේ දේපල ඔක්කොම මගේ නමට තියෙන්නේ. නුවරඑළියේ අක්කර 25ක තේවත්තයි බංගලාවයි. බැංකු පොතේ කෝටි 10යි. නුවරඑළියේ කොයි හරියද ඔය තේවත්ත තියෙන්නේ? මම තාම ඒව ඇහැටවත් දැකලා නැහැ. එහෙම හොඳ නෑනේ මල්ලි. තමුන්ට ඒව කරන්න බැරි නම් තමුන්ට හිතවත් ඥාතියෙකුට හරිය බාර දෙන්න එපාය. අක්කර 25ක තේවත්තක් කොම් පොඩිද? අයියට කැමති දෙයක් අයියා කරන්න. මගේ ලෝය මහත්තයා ඉන්නෝනේ. ඒ ඔක්කොම එයා බලාගනි. තේවත්තෙන් එන ආදායම කෙලිම මගේ බැංකු පොතට යන්නේ. එහෙනම් කමක් නැහැ. ඒත් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මම මේ මල්ලි හම්බ වෙන්න ආවේ හොඳ බිස්නස් එකක් තියෙනවා. අපි දෙන්න එක කරමුද? අයියා දන්නවනේ මම වැඩි බිස්නස් වලට කැමති නෑ කියලා. නෑ මල්ලි මේක බිස්නස් එකක් කිව්වට සමාජ සේවයක්. ඒ කිව්වේ මල්ලි අපි channel service එකක් පටන් ගමු. ඒකට යන මූලික වියදම් මල්ලි බලා ගන්න. ඒ කියන්නේ කොළඹට කිට්ටුව පොඩි බිල්ඩිමක් අරගෙන හැබැයි ටෙලිෆෝන් නම් අනිවාර්යෙන්ම ඕනේ. ඔව් නැතුව හොඳ නෑනේ. ඔව්. ඊට පස්සේ අපි ඉස්සරහා බෝඩ් එකක් දාලා channel service කියලා වැඩේ පටන් ගමු. ඒ මොකක්ද අයියේ? ඒ කියන්නේ ලෙඩ්ඩු පරීක්ෂා කරනවා, බෙහෙත් නියම කරනවා. එතකොට කවුද බෙහෙත් දෙන්නේ? කඩෙන් ගන්න කියලා අපි ලියලා දෙනවා. මල්ලි කිසි දෙයකට බය වෙන්න එපා. දැන් channel කරන්න ඉන්න ලෙඩ්ඩු ඉන්නවානේ. ඒගොල්ලෝ මම ඉස්පිරිතාලට අරන් ගිහලා වෙනම තියාගෙන වෙනම ප්‍රතිකාර කරනවා. ඉතින් අය ලෙඩ්ඩුම වෙනම තියාගන්නේ අපරාධනේ. වෙනම බිල්ඩින් ගන්න අපරාධනේ ඉස්පිරිතාලෙම තියෙන්නේ. ඉතින් ඉස්පිරිතාලෙ වින්දගෙන වෙදකම් කරන්න. ඉවරයි. නේ නංගි? ඕකනේ මම කියන්නේ. මල්ලිට මම කියන එක තේරෙන්නේ නැහැ කියලා. channel service කරන එකෙන් අපිට අමතර ආදායමක් ලැබෙනවා. අනිත් එක ඕක අපි කරන්නේ ඉස්පිරිතාලේ වැඩ කරන ගමන්මනේ. ඇත්තද? ෂා මරු බිස්නස් එකක් නේ. අයියා මොකද මේ තුවක්වක් අරගෙන? භාවෙච්ච වාර අයියා මල්ලිත් මාරිනවානේ. අයියේ නිදාස් අධ්‍යාපන ක්‍රමයට පින් සිද්ධ වෙන්න තමයි අයියා දොස්තර කෙනෙක් උනේ. එතකොට අසරණ ලෙඩ්ඩු ඉස්පිරිතාලට එන්නේ නොමිලි බෙහෙත් ටිකක් ලබා ගන්න. අයියා සේවය කරනවට අයියාට ඉස්පිරිතාලෙන් පඩියක් ගෙවනවා. අයියේ මේක මේ මැකුඩ් මහත්තයාගෙන් මට හම්බෙච්ච තුවක්කුවක්. අයියා මේක ගන්න. අරගෙන ඉස්පිරිතාලෙට ගෙනියන්න. ගෙනිහිල්ලා අහිංසක ලෙඩ්ඩුන්ගේ බෙල්ලට තියන්න. තියලා ඒගොල්ලෝ බය කරන්න. බය කළා වෙලා වැදගත් විදිහට මං කොල්ල ගන්න. ඒක වටිනා ඔය channel service එකට වඩා. මන් යන්න. නංගි බේට. මන් දන්න ඔවුන්ගේ බල කිරීමට උඹ එන්නේ නැති. උඹ හොඳට ඉගෙන ගනි. මම උඹට වියදම් කරනවා. මම යනවා පොඩි අයියා. අයියයි අක්කයි මාව බලෙන් එක්කන් ආවේ. channel service. අයියාගේ channel service.
වාඩි මං කැමති නෑ මාව දැක්කම හිට ගන්නවට. හිටගෙන හිටියත් වාඩි වෙන්න ඕනේ. පුටු නැත්තම් බිම හරි වාඩි වෙන්න ඕනේ. වාඩි වෙන්න. මෙයා වෙන්නේ නැති අර ගණන් වලට එක්කන් එනවා ගෑනු නේද? එයා තමයි මිස්ටර් සිරිදාස. බොහොම හොඳයි. මේ ළමයට ගණන් හදන්න පුළුවන් නේ? ඔව් මිස්ටර් සිරිදාස. ඕ මගේ නමක් දන්නවා. මම හිතන්නේ ලෝය මහත්තයා කියන්නේ ඇති. මේ ළමගේ නම මොකද්ද? මේ ආශා ගුණවර්ධන. ඕ ආශා ගුණවර්ධන. අදම වැඩ බාර ගන්න පුළුවන්. මෙයා account course එකක් එහෙම කරලා තියෙනවා මිස්ටර් සිරිදාස. හොඳට වැඩ ටික කරගෙන යයි. හොඳට කරයිද? මිස්ටර් පෙරේරා දන්නව මං ගැන. මං accounts ටික හොඳට කරන්නම්. මොකද මගේ දේපල කොච්චර තියෙනවද කියලාවත් මම දන්නේ නැහැ. ආශාට තියෙන්නේ ගණන් මිනුම් ටික හරියට හදන්න විතරයි. හෙලෝ ඔව් මෙහෙන් සිරිදාස කතා කරනවා. එහෙන් කවුද කතා කරන්නේ? ඔව් ලෝය මහත්තයාද? ලෝය මහත්තයෝ ලොකු හදිසි වැඩක් තියෙනවා. ටක් ගාලා දැම වෙන්න උනා. නෑ දැම වෙන්න ඕනේ. මගේ ඕඩර් එක. මහත්තයෝ මොකද නැවෙන්නේ? මිනිස්සු ඉස්සර අපිට දෙකට නැවෙන්න එපා. කෙලින් හිටපන්. හරි? නැමෙන්න එපා. ඒක මතක තියාගන්න. කෙලින් කතා කරපන්. වාඩිය. මහත්තයෝ තාප්පයයිනේ කුණු ගෙනල්ලා දානවා මිනිස්සු කොච්චර කිව්වත් අහන්නේ. කොච්චර එපා කිව්වත් අහන්නේ. ප්‍රශ්නයක් නෑ ඉතින්. වත් ඇතුලේ දාන්නේ නෑනේ. ඒ උනාට මහත්තයෝ තාප්පයයින්ට කුණු දාපුවාම කුණු ඔක්කොම කාණේ වලොක් වෙනවනේ. ඒ කුණු ඔක්කොම තාප්පෙන් පිටාරේ ගල්ල මෙහාට එනවා වත්තට. ගන්ධස්තරේ පළාත පැත්තේ යන්න බෑ. ඇත්තද? එහෙනම් දැම්මම පියවරක් ගන්න ඕන. වරේ. පේනවනේ. කොච්චර එපා කිව්වත් මුන් අහන්නේ. මෙතනම ගෙනල්ලා කුණු පටවන. තව ටික දවසක් යනකොට අපි තාප්පෙත් පෙරලි. අයි බං නගර සභාවේ කුණුලුරින් කුණු ගෙනියන්නේ නැද්ද? ගිනියනවා තමයි. ගිනිච්චට ගෙනියන්න මුන් මෙතනනේ ගෙනල්ලා පටවන්නේ. ආයෙමද? අඩෝ අසල්වාසියෝ! ඇයි මේ වගේ කැත වැඩ කරන්නේ? ඇයි අපේ දොරකොට කුණු දාන්නේ? හිත පපුවක් නැද්ද? සහෝදරවරුනි මම මේ අවස්ථාවේ කියන්න කැමති. මේ પરම්පරාගත අපේ ඉඩම්, අපේ පාරවල්, මගේ තාප්පේ, මගේ කුණු. නෑ මහත්තයෝ අපි නෙවෙයි කුණු. අපේ නෙමෙයි අනුන්ගේ කුණු මොකද එහෙනම් මෙතන තියන්නේ? ඒක තමයි. ඒක තමයි ඔබ බය වුණාද? නැත්තම් බය නෙවෙයි බං. ওই විදිහට සද්ද දාලා මිනිසුන්ව බය කරගන්න බෑ. මම වැඩ කරන හැටි තියෙනවා මේ වලින් කියන්නේ. ඉඳා. මේක දීලා හොඳ චිත්‍ර ශිල්පියෙකුට කියලා ඇඳපන් බෝඩ් එකක්. මේ කුණු දැමීම සම්පූර්ණ තහනම්. කියලා බෝඩ් එක ගාව මෙතන. ඊට පස්සේ අපි බලමු කුණු දාන හැටි. කුණු. දැන් ඊට ගහන්න ඊට මට ගහන්න. මම කිසි දෙයකට බය වෙන්න බෑ. උඹට ස්වාධීන නිදහසක් තියෙනවා. උඹ ස්වාධීනව ක්‍රියා කරපන්. මං ගහන්න. උඹ ගහපන්. පෙටා උඹ බෝඩ් එක ඇඳද? එන්න මහත්තයා. බලන්න. මේ යම. ඉලයි කරමු යම. යා. මෙහෙන් යම. පැටි උඹ ගන්නවද බෝඩ් එක? මං ගහන්නද? මං ගන්න. හරි ගහපන්. මුළු මහත් ජනතාවටම පේන පරිද්දෙන් ගහපන්. හරි. හැබැයි පැටියෝ දැන් ඉතින් කුණු දැම්මොත් දාන්නේ සිංහල භාෂාවේ අකුරක්වත් බැරියෝ නේද? එහෙනම් හොඳට ගහපන්. යන්නේ සිල් දාන්න හොඳට ගහපන්. Excuse me. කවුද? Number 29 කියන කොහෙද? Oh what?
Number 29. There's so many 29s there. But anyway, there's extremely that economical powers and roadblocks and telling and sewing there. And so many productions. And what? කුණුකොට. Kunu. You see, යමක් අහනකොට සිංහලෙන් භාගය ඉංග්‍රීසියෙන් භාගය අහන්න එපා. එක්ක ඉංග්‍රීසියෙන් එක්ක සිංහලෙන්. හරි? නම්බර 29 අපි දන්නේ නැහැ මොකද අපිත් මේ ළඟදී මෙහාට ආවේ. ඔම කෙලිම වමට ගිහලා දකුණට ඇවිල්ලා කෙලින්ම යන්න නැගෙනහිර පැත්තට යනකොට ගිනිකොන පැත්තට පාරක් ඇති. පුච්ච ගන්න එපා අපේ කුණු. එක ගගුලක් එංගලන්තේ අනිත් ගගුල ලංකාවේ යන්නේ. නෝන තේගිනාවා. ආනේ පැටි මං හින්දා හරියට මහන්සි වෙලා. ඔව් තෝක. ඔයා තේ බිව්වද බබා? ඔව් බිව්වා. අපිට මහත්තයා කියලා තියෙන්නේ වැඩ කරන්න ඉස්සෙල්ලා තේ බොන්න කන්න. ඔව්. පැටිගේ මහත්තයා හරිය නිහතමානී. රත්තරන් මිනිස්සෙක්. මට මිස්ටර් පෙරේරා කිව්වා මිස්ටර් සිරිදාසට ඕපන් හાર્ට් තියෙනවා කියලා. ඔව් එහෙම එකක් තමයි තියෙන්නේ. සල්ලිත් තියෙනවා. මම හරිය ආසයි ඒ වගේ මිනිස්සුන්ට. නෝනත් හරිය හොඳයි. ඕනම දෙයක් මට කියන්න. මං කරලා දෙන්න. ඔව්. මට මගේ ජීවිතේ හම් වෙච්ච හොඳ මිනිස්සෙක් බබා ඔයා. මට දෙවිල්ල බඩගින්නක් තියෙනවා. අනේ. දවල් වෙලා එළවලු රොටි දෙකක් ගෙනත් දෙන්න. දැන් ගෙන්නම. දැන් ගෙන්න. දැන් එපා බබා. දවල් වෙලා ගේන්නකෝ. හා. ඩෝනට් දෙකකුත් ගේන්න. මොකක්? නත් දෙක? ඩෝනට් දෙකක්. ඩෝනට්. මන් දන්නා. මං ගෙන්න. පැටි. නෝන? මට වැඩ ගොඩාක් තියෙනවා. දැන් ඔය යන්න බබා. යන්න. කවුද? එළෙන්න එපා ඔලුව කුටු කරනවා. අනේ මහත්තයෝ වෙඩි තියන්න එපා. වෙඩි දැනව දාපන් ලයිට් එක. දාපන්. කාලා කන්නියෝ. රැට මිනිහෙක් නිදාගන්නේ නැද්ද? රැට දොහලකම් කරන්නේ. හරි. අර බලන්න ලාචරම. අරම. ඔතන ගනින්. ඔතන ඩාරියක් එක කොළ වගේක් ඇති සුදු පාට ගනින්. ගනින් ගන්න. උඹලඟ පෑනක් තියෙනවද? නෑ සර්. පෑනක් නෑනේ. ගනි ලාජ්‍ය පෑනක් ඇති ගනි. පොරකම යනකොට පෑන් ගෙනියන්නේ නෑනේ. තෝ දැන් ගනි පෑන. මෙයානේ. වරින්. කුඩු කරනවා. වාඩිය. එක අතින් කකුල මිරිකපන්. කකුල මිරිකපිය. මගේ බුරුව. කාල කන්නේ හොර දෙටුවා. ඇත්ත කියපන්. තෝ හොරකම් කරන්න ආවනේ. අනේ බුදු මහත්තයෝ. මට වෙඩි තියන්න එපා. ඔළුව හිල් කරනවා කියවන්න එපා. ඇත්ත කියපන්. ඔබ සල්ලි කොච්චර ගත්තද? ගණන් කරපන්. කියපන්. 8550යි මහත්තයෝ. 10000 කියලා ඉතින් තියාගනි. වෙන මොනවද ගත බඩු? රත්තරන් චේන් දෙකක් වෙන පොඩි වලල්ලකුත් තියෙනවා. වලලු දෙකයි. අනේ මහත්තයෝ එක වලල්ලයි. වලලු දෙකයි. ඔබ කේවට තව මුද්දකුත් තියනවා කියලා හිතාගනි. දැන් ඔකේ කොලයක් ඇති ගනි. ඉක්මන් කරපන් ගනින් පෑන්.
තොගේ නම මොකක්ද? සුදා. ඇත්ත කියපන් සම්පූර්ණ නම කියපන් බොරු කරලා අහුවෙන්න එපා. සුදත් කුලසිංහ. සුදත් කුලසිංහ. කොහෙද පදිංචි? තටමන්න එපා. ඇත්ත කියපන්. නම්බර 5 4 වෙනි පඩුමක රත්මලාන. එන ලියපන්. සුදත් කිව්ව නේද? රත්මලානේ උඩින් ලියපන් පහතත් සංකරණ. කියපන් ලියපන්. පහතත් සංකරණ රත්මලානේ 4 වෙනි පටුමගේ කොහෙද? 4 වෙනි පටුමගේ නම්බර 5 දරන ස්ථානයේ පදිංචි සුදත් කවුද? කුලසිංහ. කුලසිංහ වන මා වාසල නොහොත් සුදා වරන් ඇතුලේ දාපන්. වාසල තන්ත්‍රයේ සිරිදාස වන සිරිදාස යන අයට අයත් ශ්‍රී ලංකාවේ වළංගු මුදලින් රුපියල් 10,000ක මුදලක්ද 8,550 ලියපන් 10,000 ලියපන්. මේවා බිස්නස් වැඩ සෙල්ලම් කරන්න එපා. සහ චේන් දෙකක් වලලු දෙකක් එක වලල්ලයි මහත්තයෝ. ලියපන් මේව. සහ මුද්දක් තිබුණේ නෑ මහත්තයෝ. ඒක පොලිය. සොරකම් කළ බවට මෙයින් ප්‍රකාශ කර සිටිමි. ඒට වරද පිළිගත් බවද පිළිගනිමි. හරි? දැන් ওই ඩයරිය ඇතුලේ මුද්දර වගේක් ඇති. රුපියල් 5 මුද්දර 2යි රුපියල් 2යි. 5 එක ගනින්. ඒක තියෙන දැනම තියපන්. රුපියල් 1 ගනින්. ඒක කෙල ගහපන් කෙල. දැන් අලෝපන්. අස්සම් කරපන්. අස්සම් කර. අර පෑඩ් එක අරගෙන ඇඟිලි මාක් තියපන්. ඇඟිලි 10ම තියපන් මිනිහෝ. ඉක්මන් කරපන්. මට නිදි මතයි. මට නිදා ගන්න ඕනේ. තියපන්. ඇඟිලි මාක් තියපන්. දැන් ඒ කොලේ නවලා පොත ඇතුලේ දාපන්. ඉක්මන් කරපන්. දැන් තව බලා ඉන්න එපා. දැන් ඵලයන්. තොට මේ බඩු අරගෙන යන්න බයයි නේද? ආරක්ෂාවක් නැහැනේ. මේ පිස්තෝලේ තරම් ඵලයන්. පෙරේස් මට හොඳයි. ඕක සෙල්ලම් පිස්තෝලයක් බං. මේ තියෙන ඇත්තක මහත්තයා තියාගන්න එන. දැන් ඵලයන්. කියොම් ඵලයන්. හැබැයි බඩු තරම් ඵලයන්. ආනේ සර් මට සල්ලි චේන් දෙකයි එපා. එපා? එනතෝ හොරකම් කරේ මොකටද? මම එකක් කියන්නම්. උඹ හොරකම් කරේ උඹේ අවශ්‍යතාවයට. උඹේ ජොබ් එක හොරකම් කරන එක. හොරකම් කරනම් බඩු වරම් ඵලයන් ඉතුරු හරිය මම බලා ගන්න. ඒවට තමයි මට ලෝයර්ලා ඉන්නවා පොලිසිය ඉන්නවා. ඒක මම ඒගොල්ලොත් එක්ක බලාගෙන දැන් කරුණා කරලා මට නිදා ගන්න ඕන පින් සිද්ධ වෙයි ඵලයන්. අනේ ඒ වුණාට දැන් ඕනේ නෑ මට. තරම සරක ඵලයන්. අනේ බුදු මහත්තයෝ මන් නම් ඊට පස්සේ මේ ගැන මතක තියෙන තාක්කල් හොරකම් නම් කරන්නේ නෑ මහත්තයෝ. ආයි කරන්නේ නෑ. ඇත්තමයි. මොනවා? හොරකම් කරන්නේ? ඇයි මම හොරකම් කරන්නේ නැතුව උඹ ජීවත් වෙන්නේ කොහමද? දැන් බලපන්. ලොකු එලිපිට හොරකම් කරනවා. උඹලගේ නැති බැරි කමට හොරකම් කරනවා. දෙකම එකයි. හොරකම් කරපන්. විනෝදාංශයක් වශයෙන් මොනම් කුලි වැඩ කරපන්. දැන් බලන්න. පරේකෝ අරබලාච්චු. කුඩු කරනවා. දාපම් බඩු. හොරකම් කරපු බඩු ආපහු ගනින් අතට. දැන් ඵලයන්. බුරුව මන් නිදා ගන්න ඕන. ලයිට් එක නිවලා ඵල. මේ වාරේ good night. good night. good night කියවම good night කියපි. good night. සාර ධර්ම ඉගෙන ගනින් ඵලයන් දැන්. මේ වාරේ ඔය දොරවම් ඵලයන් නැත්නම් තව හොරුවේ.
මහත්තයෝ ඇයි බොම්බ තවවරකාවද කවුද මම මේ පැටි පැටි මොකද රෑ අපි ගෙදරට හොරෙක් පැනලා ඇයි බොම්බ ඒක දැන්ද දන්නේ මම ලියවිල්ලකු තරන්නේ උවැරි මොකක් මහත්තයා දන්නවද ඒක නැද්ද අර පොලිසියෙන් හොරාලගෙන ඇවිල්ලා පල්ලෙහා එම පොලිසියට වෙන වැඩක් මම මේ රෑ කාලේ කියලා නිදාගන්න ගියමංකෝ අනේ මන් දන්නේ නැහැ නිදි මරගාතේ මොනව කියනවද කියලා අර පොලිසියෙන් ඉන්න පල්ලෙහා මහත්තයන් හම්බලාගෙන මම කවුද පොලිසියට කියලා දෙන්නේ අර අල්ලපු ගෙදර සුදු නෝනා තූ ඉතරක් ගෑනිට අනුන්ගේ මොපාතුප අනුන්ගේ මොනවද පොලිසියට දන්නන්නේ ඉතින් මොකද පොලිසිය කියන්නේ මහත්තයෝ මහත්තයනකම් බලාගෙන ඉන්න පල්ලෙහා මට බෑ කියප මට දැන් නිදිමතයි කියපන් ඒගොල්ලන්ට කියපන් යට නිදාගෙන ඉඳලා උදේන් ගෙදර යන්න කියලා පොලිසියට ඔව් අනේ මන් දන්නේ මං ගිහලා කියනවා පොලිසියට ඇවිල්ලා මහත්තයා හැරවන්න කියලා හරි හරි උඹ ගිහලා නිදාගෙන ඉන්න හෙලෝ මේ අල්ලපු ගෙදර සිරිදාස කතා කරන්නේ හරි මට දැනගන්න ලැබුණා මේ අපේ ගෙදරට හොරෙක් පැනලා දෙනවා ඊයේ හැන්දෑවේ ඊයේ රෑ මධ්‍යම රාත්‍රියේ ජනෙලේ කඩාගෙන ඉතින් ඒක හොරා පැන වෙන ප්‍රශ්නයක් ඔයාට ඇති අයිතිය මොකද්ද ඒක පොලිසියට කියන්න මොනවද මේ මිනිස්සයා කියන්නේ මේ අන්න හොරාගේ කකුල් දෙකම කඩලා හොරා හරි ලස්සනට හරිම ලස්සනට ගේ ඇතුළට පැනලා දෙන බොහොම ශරීර සෞඛ්‍ය ඇතුව අර නොන්ඩික කොර වෙලා ඇවිල්ලා තියෙන්නේ මේ මම එකක් කියන්නම් මේ අනුන්ගේ ඕපද්ද උපෝට පැටලෙන්න එපා හරිද අනිත් දවසේ අහු වෙනම පැටලිලා ඔව් මම මේ හොඳින් කියන්නේ තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන හොඳින් ජීවත් වෙන්න අනුන්ගේ ඒවට පැටලෙන්න එපා when my moons high, hey, hey, I want to soon on the mind of slavery and my hello Super Ratnayaka the music sabiyane මොකද මේ ලොයි මාත්‍යා මම මේ සිරිදාස කතා කරන්නේ ලොයි මාත්‍යා හරි ප්‍රශ්නයක් නේ රාත්‍රියේ උනේ අපේ ගෙදරට හුරු පැන්න මම හොරව අල්ලගත්තා මිනිහා සෑයන බඩු වගේ කරගත්තා මම මිනිහාගෙන් ලේවිලක් ඔක්කොම අරගෙන මිනිහව රිලීස් කරුවා මේක අහ කියන්නේ ගෑනු කෙනෙක් පොලිසියට කෝල් එකක් දීලා අපෝ පොලිසියෙන් අල්ලන් ආවා මං යනකොට ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් හිටියේ මෑන් ආවේ නොන්ඩිකක කොරක ගහනේ අපරාධයෝ ඒක ප්‍රශ්නයක් නෑ ලොයි මහත්තයා ඇවිල්ලා කරුණා කරලා ඒ ගැන පියවර ගන්න හිටම ඔව් මිස්ටර් වැලන්ගන්බර්ග් මම ඔයාට කොටින් වැලේ කියලා කතා කරනවා මිස්ටර් වැලේ මම ඔයාත් එක්ක කතා කරන්න හිටියා මට වෙලාවක් නැති හින්දා ප්‍රමාද වුණේ මිස්ටර් වැලේ මම පුරාණ ග්‍රන්ථවල ඉතිහාස පොත්වල භූගෝල පොත්වල අංක ගණන් පොත්වල සාහිත්‍ය පොත්වල ඔයා ගැන කියවලා තියෙනවා වැලේ ඔයා ඒ කාලේ වීර සොල්දාදුවෙක් කියලා මට ආරංචි හැබැයි වැලේ ආයුධ පාවිච්චි කරන එක නම් මම කැමති නෑ බොරු කියන්න ඕනේ වැලේ නරකද මේ කඩුව සයිඩ් එකකින් තියලා සාමින් කටයුතු කරොත් වැලේ කියන්නේ වැලේ මාත්‍යෝ මාත්‍යෝ මට කතා කරද වැලේ මට කතා කරද පැටි මේ වරෙන් වැලේ කතා කරනවා මේ වරෙන් පැටි වැලේ කතා කරන්න වැලේ මහත්තයෝ මම උඹද මේම ගමනක් එනකොට ටෙලිග්‍රෑම් එක ගහලා වරෙන්කෝ ඒක නෙවෙයි හරි වැඩක් වෙලා තියෙන්නේ එන්නකෝ යන්න පෙන්නන්න යන්කෝ මේ බලන්න මං කිව්වේ මේ බෝඩ් ගහලා වැඩක් වෙන්නේ නැහැ කියලා
පැටි ඔය බෝඩ් එක ගල්ලා විසිරනවා. විසිකර පැටි පැටි පැටියෝ මේ බෝඩ් එක ගිහලා ගහපන් තාප්පේ හොඳට පේන තැනක. කරුණාකර මෙහි කුණු දමන්න. මේ බීතුවද මේක හෝඩි පොත කියවනවා කියලා. බරන් කියවපන්. එම කුණු වලින් නව නිපැයුමක් හඳුන්වා දීමට අදහස් කර ඇත. මහත්තයෝ මේක ගහපුවම තවත් කුණු දාවිනේ. මේ මගෙන් කුම්මර පහ ගන්න නැතු කියලා ඔක ගහපන්. හා. ඔබ දන්නවනේ මට වඩා මේ ලංකාවේ මිනිස්සු ගැන. එහෙනම් ගහන්න. දැම්මම බලන්න. हाने में अपे ඇමතුමයි නෝනයිනේ ආනේ. හා පව් වැඩ කරන්න එපා. අපිට වඳින්න එපා. අපි ඕගොල්ලන්ට වඳින්න ඕන. දෙවිවරු නරකට වන්ද සිතක් තියනවාද? ඉතින් කොහොමද? ප්‍රශ්නයක් එම තියෙනවා කියන්නේ. ප්‍රශ්නයක් නෑ. ඉන්ටර්කූලර් එක වික්කද? පැජරෝ ගෑරේජ් එකේද? මොකද 3 wheeler එකක්වත් නැතුව මේ 1 wheeler එකේ. මේක සෞඛ්‍යයට හොඳ නෑනේ. අපි ඉතින් ගෙදර පාවිච්චියට මේ ගත්තා ඉන්ධන පිරිමැස්මටත් හොඳයිනේ. ඕ ඉන්ධන පිරිමැස්මට අපි ජාතික ධානය වැය කරන්නේ නෑනේ. ජාතික ධානය සෑහෙන්න වැය වෙනවා ඇතිනේ කෑමට. ඉන්ධන වලට වඩා වෙනවා ඇති නැත්තම් මේ 1 wheeler එක තල්ලු කරන ශක්තිය කොහෙන්ද? මම ජනතාවට ආදරය කරන යුග පුරුෂයෙක්. යුග පුරුෂයෙක් කිව්වේ ගල් යුගයේද? ගල් යුගයේ වැදිනායකයෙක්ද? ඇමතුමාට ආරක්ෂාවට කවුරුත් නැද්ද මහත්තයෝ? අපි ආරක්ෂා කරන්නේ මහ ජනතාව. කෝකටත් එහෙනම් මේක තියාගන්න නෝනාගේ ආරක්ෂාවට. සුවපත් වෙත්වා යන්න, නිරෝගී වෙත්වා යන්න, නිදුක් වෙත්වා ආගෙන යන්න. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා. සිද්ධාස පුතේ දැක්කද ධනපාල මුදලානි පුතා අපිට සෙත් පතපු හැටි. කවුද? කවුද? පිරිවැරකේ පුතේ മന്ത്രി මොන පිරිවැරකේද පුතා? മന്ത്രിතුමාගේ පිරිද? മന്ത്രിතුමා පිරිවැරකේ පුතා മന്ത്രിතුමාගේ පිරිද? දොස්තර පුතේ නෝනා මල්ලිට මොකද අසනීපයක්ද දන්නේ? පිරිවැරකේ නාඩියල බලපන් පුතේ. අයියේ මං නාඩි වැලුවේ හෝඩි පොත කියවන කාලේ. ওই නාඩි වලට රෝග ලක්ෂණ අහුවේ නෑ අයියේ.
මල්ලි අපි දැන් ලොකු මිනිස්සු. ඔය පුංචි කාලේ කියාපු වචන දැන් කියන්න එපා. එන්න මොන වචන වලින්ද ඕනේ? ධනපාල මහත්තයා. පුතා තාමත් ඉස්සර වගේම හොරතල්. පුතේ. පුතා ගැන ගමේ මිනිස්සු පුදුමාකාර පිළිගැනීමක් තියෙනවා. වෙලාවකට මට පුදුමත් හිතෙනවා. එහෙම පිළිගැම්මක් තියෙනවා තාත්තේ. නැතුව මල්ලි බලන්න මල්ලිට සල්ලි තියෙනවා. වතු පිටි තියෙනවා. ඒත් අඩු බලය විතරයි. අයියේ මේවා නිකන් ලැබුණා වගේ මට බලෙත් නිකම්ම ලැබේ. මේ අයියයි තාත්තයි මෙච්චර බරක් ගන්න එපා. මේ රාත්‍රී කාලේ මට නිදා ගන්න තියෙනවා. අපේ ලෝයර් මහත්තයා ඉන්නවනේ. මම එයාත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ප්‍රතිඵල දැනුම් දෙන්නම්. මල්ලි මේ වගේ වාසනාවන්ත අවස්ථාවක් පැහැර අරින්න එපා. මේ වගේ වාසනාවන්ත අවස්ථාවක් ආයෙ එන්නේ නැහැ. පිරිපා මහත්තයා මේ ගැන හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න. පුතාට කල්පනා කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් පුතා මේකට කැමති වෙනවා. අයියෝක කියන්නද මේ රෑ කාලේ ආවේ. මගේ නිින්ද කැඩුවා. මොනවා කරන්නත් මිනිස්සු නිදා ගන්න ඕනේ. නිදාගත්තම තමයි මනස පිරිසිදු වෙන්නේ. එතකොට තමයි සේවය කරන්න පුළුවන්. කරුණාකරලා මෙතනින් යන්න. අයියන්ඩි පියාණෙනි ධනපාලයාණෙනි කරුණාකර මෙතනින් පලා යනු මැනවි. මේ රාත්‍රියේ මේ සුන්දර රාත්‍රියේ ඇයි මා කරා ඕගොල්ලෝ ආවේ? මල්ලි ඇයි මට කරා කියන්නේ? කරා නෙමෙයි තෝ කොරා. යන්නේ යකා කොරා බින්දගෙන ඵලයන් කිව්වම ඵලයන්. යන්න කිව්වම යන්න. පුඩි කියන්නේ ඵලයන්ලා. තාත්තේ වෙන්නකෝ තාත්තේ මම මන්ත්‍රී කෙනෙක් වුණොත් මම තාත්තට බූරුවා ගන්න ලයිසන් එකක් අරන් දෙනවද? එතකොට ඔය ලයිසන් එක විකුණලා ඒ සල්ලි වලින් තාත්තා බූරුවා ගන්න. යන්න කිව්වම නෑ බොරු නෙවෙයි එන්නකො මම පෙන්න. හරි කලබල වෙන්න එපා. ඔම හිටපන්. මං දන්නවා වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මොකද්ද? මේක ශ්‍රී ලංකාවනේ බං. හරි යමන්. කුණු ලොරිය එන්නත් තව වෙලා තියෙනවා. ඊයේ මෙතන ගොඩ ගහලා තිබුණු කුණු කන්දරාවට වෙච්ච දෙයක් නෑ. අපේ මිනිස්සුන්ගේ යටියම තමයි බං. එපා කියන දේම තමයි කරන්නේ. කරන්න කියන දේම තමයි එපා කරන්නේ. ඕකනේ කියන්නේ අපිට මං කලබල වෙන්න එපා කියලා. වීරු මාත්‍යෝ සමහරු මේ බොන්නේ දුකට සමහරු සන්තෝෂෙට. ප්‍රශ්නයක් නෑ. මම බොන්නේ ඒකටවත් නෙමෙයි. අර ගුතේන්නේ සන්තෝෂෙට බොන්නොත් දුකට බොන්නවත් නෙමෙයි. වෙරිවෙන් ඒ තහනන්ද ප්‍රජාතන්ත්‍රවාදී රටක තහනන්නේ. දැන් මොකද ප්‍රශ්නේ? මට සිරිදාස මහත්තයා දෙන ප්‍රශ්නේ අවුරුදු 20ක් රජයේ සේවකයෙක් වශයෙන් හිටියා. හොඳයි. දැන් විශ්‍රාමිකවනේ. ඔව්. ඒත් මගේ දුවට විවාහයක් කරලා දෙන්න බැරි වුණානේ අවුරුදු 40ක් වෙලා. ඔව් මේක මගේ ප්‍රශ්නයද කියන්නේ. ප්‍රශ්නේ මේ හතර කේන්දරේ පාළුවේ කියන එකනේ. හතර කේන්දරේ පාළුවේ. දැන් අපේ මාගෙදර පාළුවට තිබුණා. අපි ගෙවික්කා. එදකොට මාත්‍යෝ දුවගේ හතර කේන්දරේ පාළුණා. ඒක කාටද විකුණන්න? විකුණලා එකකින් ගානක් දෙන්න අපේ තාත්තට පුරව ගන්න. එතකොට තාත්තා ඒක පාවිච්චි කරලා හතර මහා නිදානේ පාල කරගන්න. එතකොට දුවට භාගයක් දෙනවා. මට භාගයක් දෙනවා. ඊටු භාගේ ඔය ගන්නවා. ප්‍රශ්නේ කොලයි. සිද්ධාර්ථ මහත්තයා. මේ දැන් පොඩ්ඩක් වැඩි වගේ. මං කවුරුද වැඩි? මම වෙන වෙලාවක එන්න. වෙලා යන්න. දැන් දූ විතරයි ගෙදර ඉන්නේ. ඈ? මම වෙන වෙලාවක කියන්න එන්න. හොඳයි. හැබැයි මම බොනවා. තරහින් බා.
මොමෝ කොහොම වීදුරු චාරිසයි මොකද තකහණියක්ම මේ පැත්තේ සිරිදාස මහත්තයාගේ අම්මයි අප්පච්චි මා මුණ ගැහිලා සිරිදාස මහත්තයා කේන්දර කොපියෙම දීලා මහත්තයා මුණ ගැහෙන්න කිව්වේ. කේන්දර කොපි. ඉතින් නරකද පෙළවහක් එහෙම කරගත්තොත්. මොකද නරක? චාරිසයි අර කිව්මක් තියෙන්නේ වඩු වගේ ගෙදර පුටු නැහැ කියලා. ඒ වගේ තමයි. චාරිසයිත් හැමෝටම මගුල් කපුකම් කරනවා. හැබැයි චාරිසයිට තාම මගුලක් කරගන්න බැරි වුණා. හොඳ කෙනෙක් හමුනේ නෑනේ. අනෙක මගේ හතර කේන්දරෙත් පාළුනේ මහත්තයෝ. මගේ වයස දැන් 42ක් පැනලා. මං හිතන්නේ මහත්තයාට 30ක් පැනලා ඇති. නරකද පෙළවහක් කරගත්තොත්. අනෙක මහත්තයාට පවුල නඩත්තු කරන්න බැරි කමකුත් නැහැනේ. මට 30 පැනලා විතරනේ. චාරිසයිට 40ක් පැනලානේ. මම අඳුරන වැදගත් ගෑනමෙක් ඉන්නවා. හොඳ වෙලාවට චාරිසයි ආවේ. යන්කෝ මම කතා කරලා දෙන්න. මේ මට නැත්තම් මටද? එන පිස්සු කරේ එන. ඉක්මනට කටයුතු කරන්න. තාත්තේ මම ටික දවසකින් ඉඳලා තාත්තට කියන්න කියලා හිටියේ. මොකද්ද? මගේ හතර කේන්දරේ පාල් නිසා මට හිතෙනවා මහාන වෙන්න. කිව්වට පිස්සුද? විජේතුංග මහත්තයා? මිස්ටර් සිරිදාසන්. එන්න වාඩි වෙන්න. කොහෙද ගමන්? මෙහෙම තමයි ආවේ. ආපුවේ කොච්චර හොඳද? මේ මහත්තයා කවුද? මේ අපි කාමේ කෙනෙක්. මම හිතන්නේ අපේ දුරින් නෑකමකුත් තියෙනවා. සෑහෙන ඉඩ ගන්න තියෙනවා. ඒ වගේ සෑහෙන ආදායමකුත් එනවා. ඊට අමතරව ඉතින් මෙයා මගුල් කපුකමත් කරනවා. විජේතුංග මහත්තයාගේ දුව තාම කසාද බැඳලා නැහැ නේද? කේන්දරේ ප්‍රශ්නේ අවුරුදු 40ක් වෙනකම් මගුල් කීයක් නම් බැලුවද? මිස්ටර් විජේතුංග කලබල නැතුව මම කියන දේ ටිකක් අහන්නකෝ. මෙයා අනුන්ට මගුල් කපුකම් කෙරුවට මෙයාට මගුලක් කරගත්තේ නැහැ. අනුන්ටම කෙරුවා. දැන් මිස්ටර් විජේතුංගගේ දුවගේ වයස අවුරුදු 40ක් විතර වුණානේ. මෙයා වයසට ගැලපෙනවා. අනිත් එක දෙන්නගේ කේන්දරත් හොඳට ගැලපෙනවා. මෙයාගේ හතර කේන්දරේ පාළුයි, ඔහේගේ දුවගේ හතර කේන්දරේ පාළුයි. මෙයාගේ වයස 42යි, ඔහේගේ දුවගේ වයස 40යි. වයසත් ගැලපෙනවා. ඉතින් මිස්ටර් විජේතුංග මොකද කියන්නේ? ඔක්කොම ගැලපෙන හින්දා මගේ අකමැත්තක් නෑ. චාරිස් මොකද කියන්නේ? ඉතින් මහත්තයෝ මම මල බලන්න තු බෑනේ. මෙයාට මනමාලිය බලන්න ඕනේ. ඉන්න පොඩ්ඩක්. මම බොන්න මොනවා හරි දුවා තියවන්නම්කෝ. හොඳයි. මං ආයේ සිරිදාස මහත්තයාට කසාදයක් කතා කරන්නේ. අයියෝ මට කුල් විලේ බැඳ ගන්න බැයිද? චාරිස් බනින්නකෝ. අනික කේන්දරත් ගැලපෙනවනේ. හැඩකාර කෙල්ල. මොකද කියන්නේ? සිරිදාස මහත්තයාට කරපු උදව්වට කොහොම ස්තුති කරන්නද මන්ද?
ඉතින් විජේතුංග මහත්තයා මොකද දුව කියන්නේ? මම කියනවට උඩින් නම් දුව මුකුත් කියන්නේ නැහැ. ඔව්. කේන්දරත් ගැලපෙනවානේ. අපේ චාලිසුන්නෑත් එක පයිම කැමති. ඉතින් මං කැමති දෙපාර්ශ්ව කතා කරගෙන යහපතක් වෙනවට. හොඳයි. ඇයි යන්න ක්‍රමේ? නෑ ඉතින් මං හිටියොත් කොච්චර දේවල් තියෙනවද දැන් එකතු වෙන්න තියෙන පවුලක්නේ. කතා කරගන්න. මං ගිහලා එන්න. හොඳින් ඉන්න ඕනේ. දුව මහාන වෙන්නනේ හිටි. අනේ මාමේ දුව නම් මහාන කරන්න එපා. මං ඕන වෙලාවක අසල බලන්න. මේ දැන් උනා වරදක් නැහැ. කිසි වරදක් නැහැ මිස්ටර් සිරිදාස. ගමේ අය කියනවනම් නාම යෝජනා බාර දෙන්න කියලා. බාර දෙන්න. ගමේ අය තීරණය කරපු පළියට මං ඡන්ද දීලන එක හරිද? ඒක නෙවෙයි හරි ක්‍රමය. ඒගොල්ලන්ගේ තීරණය මත තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ගමට පාරක්, රෝහලක්, ඉස්කෝලයක් හදලා දෙන්න කියලා තමයි ඒගොල්ලෝ ඉල්ලන්නේ. ඡන්දේ දිනුවොත් ඔයිට වැඩිය ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ගමට කොයිතරම් සේවයක්ද? අනිත් එක ගම දියුණු කරන්න ඕන නිසානේ මිස්ටර් සිරිදාසට ඒ අය ඡන්ද ඉල්ලන්න කියන්නේ. පැටි බහින්න බා මාත්‍යෝ. බහින්න බා. මල්ලි ඉන්නවද? ඉන්නවා. මල්ලි හම්බ වෙන්න ආවේ මම. හම්බ වෙන්න බෑ. මේ දවස්වල කිසි කෙනෙකුට අපේ සිරිදාස මහත්තයා හම්බෙන්න බෑ. ඔව්. අම්මා තාත්තටත් හම්බෙන්න බෑ. මේ අපේ ගමේ හොඳ සල්ලිකාර මහත්තයෙක්. මේ මල්ලිට ඡන්ද වැඩවල හොඳට වියදම් කරන මහත්තයෙක් නේ. වැඩක් නෑ මහත්තයෝ. අපේ සිරිදාස මහත්තයා ඉන්නවනේ. කෙලින් මහත්තයා. මොකද දන්නවද? කිසි කෙනෙකුට කොන්ද නමන්නේ නෑ. ඡන්දදායකයන්ට කොන්ද නමන්නෙත් නෑ. උදව්කාරයන්ට කොන්ද නමන්නෙත් නෑ. ඒක නිසා හම්බෙන්න. කියන්නේ දොස්තර රජා ඇවිල්ලා ඉන්නවා කියලා. හොඳයි. මං ගිහිල්ලා පොඩ්ඩක් හම්බෙලා එන්නම් කියලා. හැබැයි බහින්න එපා. නෑ එනකල් බහින්නේ. හරි. අපේ මල්ලි ඉන්නව නේද? මුතුම જાතියේ මිනිස්සු. උඹත් කිව්වම පැටියා මේ වරෙන් පැටි අච්චෝ එනවා අම්මපත් මොලේ නැද්ද බං? තිබුණා. මම මෙච්චර මාංශිලා ව්‍යායාම කරනවා දාඩිය බේරි මේ. මේ ෆෑන් එක දාපන්කෝ. මේ මම මේක දාන්න හදනකොට අර වත්තර වාහනයක් ආව ඒක බලන්න ගියා. කවුද ආවේ? මේ මහත්තයාගේ අයියා දොස්තර අයියා කවුද මේ සපෝටර් කෙනෙක් එක්ක කරන්නේ. සපෝටර් කෙනෙක් නේද? ඔව්. ඌ මගේ හැටි දන්නේ නැතුව. දොස්තර අයියා නේද? ඔබ කියපන්. මම මේ වරෙන් අහගෙන ඵලයක් මම යක්ෂයෙක් කරගන්න එපා. ඔබ කියපන් එයාට දේශපාලනයේට නෑදෑකම් හිතවත්කම් සහෝදරකම් නෑ කියපන්. හරිද? එක සපෝටර් කෙනෙක්වත් මේ පළාතට ගේන්න එපා. මේ වත්තේ හතර මායිමකට එකෙක්ව ගේන්න එපා කියපන්. අඬු කඩනවා මං දරන්නේ. මම තිරිසනෙක් කරන්න එපා. රිවර්ස් කරන්න කියපන්. මේ වාහනේ වත්තෙන් හරවන්නවත් එපා කියපන්. රිවර්ස් ගියර් එක දාලා කණ්ණාඩියෙන් බලාගෙන රිවර්ස් කරන්න කියපන් වටපිට බලන්නේ නැතුව. හරිද? වැරදිලා රිවර්ස් කරන්න බෑ කිව්වොත් තමන්ගේ කණ්ණාඩිය ගලවගන්න. කණ්ණාඩිය උඹ ගන්න. දැම්ම බලන් එනපන් හතර මායිමේ තියන්න එපා. කණ්ණාඩිය මං ගන්න උඹ ගන්න. පළ. යනවා. සපෝටර් ධනපාල මුදලාලි මෙදා සැරේ අපේ මල්ලි ඉහළින්ම දිනනවා. ඒකට මායාව පර්මිට් එකම හදාගන්න පුළුවන් වෙයි නේද? මේ මොනවද කියන්නේ? මල්ලි දිනුවා කියලා කියන්නේ මම දිනුවා වගේ. මල්ලි එන්න කිව්වද මට? එන්න නෙවෙයි යන්න කිව්වා. සිද්ධාර්ථ මහත්තයා කිව්වා අයියා නෙවෙයි අම්මා නෙවෙයි තාත්තා වුණත් මේ වත්තෙන් අතුට ගන්න එපා. එයාට ආධාර කරුවොත් එපා, සපෝටර්ලත් එපා, ඡන්දදායකොත් එපා, කවුරුත් එපා කිව්වා. දේශපාලනට සහෝදරකම් නැහැ කිව්වා. ඒක නිසා දොස්තර මහත්තයාට හම්බෙන්න බෑ. ඉතින් කිව්වේ නැද්ද දොස්තර අයියා ඇවිල්ලා ඉන්නේ කියලා? දොස්තර අයියා නෙවෙයි මොකා වුණත් හම්බෙන්න බෑ කියන්න කිව්වා. එයාට දේශපාලනට සහෝදරකම් නැහැ කියන්න කිව්වා. මමනේ බොඩි එක මම දන්නවනේ ඔක්කොම. යන්න කිව්වම මේක බලාගෙන මේ කන්නඩියල බලන්න. නැත්නම් ගලවන කන්නඩිය. හයි ස්ටාර්ට් වෙන්නේ. අනේ මේ දක්ව අරගෙනද සපෝට් කරන්න ආවේ.
බයි සිරිදාස මහත්තයා આવොත් මගෙත් පටි රෝලේ. තලු කර. මං කන්නඩියෙන් බලන්න තලු කර. හරි මං බලයින්. තලු කරන්න බෑ. බෑනේ. මෙහි මගෙත් පටි රෝල් සිරිදාස මහත්තයා આવොත් දැන් මේක නගින්. නගින්. ඩාක්ටර් අරගෙන එනවා සපෝට් කරන්න. බලා ගන්න මගේ වැඩ කොහොමද කියලා. මම කවුද? බෝටියේ ගාඩ් සිරිදාස මහත්තයාගේ. කොහොමද මගේ වැඩ? සිරිදාස අයියා වෙලාවත් පහුවිලා. අපේ බොස තාම නෑ. මොකද නෑ ප්‍රශ්නයක්වත් දන්නේ නෑ. දුවේ අලුත්ම කාර් එකක් එනවා. මං හිතන්නේ පුතා තමයි. තාත්තේ නෝනේ නංගි මේ මල්ලි තමයි එන්නේ. අනේ ඌ මල්ලි. බර්ටි ඉක්මනට ගිහලා රතින් නවල පත්තු කරා. අපේ බොසත්. සිරිදාස මහත්තයා. සමාවෙන්න ඕනේ. සිරිදාස මහත්තයා අලුවෙන ගුන්දාස අයියා. අන්න සිරිදාස මහත්තයා එනවා. සිරිදාස මහත්තයා එනවා. ජනතාව කොට ඉන්න ඕම ගිහලා පොල් ටික පටවගන්න. යන්න රිවර්ස් එක යන්න. සාවදරි නවත්තන්න මං කැමති නෑ ඔය අප්පුඩි වල නවත්තන්න. ඉතින් මල්ලි මෙහෙම ගමනක් කරනකොට බෙන්ස් කාර් එකක එන්න ඕන. එතකොට පිළිගැනීමක් තියෙනවා. ඒක නේන්නම් පුතේ. අයියේ තාත්තේ බෙන්ස් නෙමෙයි කෝච්චිය නෙමෙයි හෙලිකොප්ටර් එක හරි මට එන්න පුළුවන්. නමුත් මම පරණ සිරිදාස. මම මේ ගමේ ගියේ බෙන්ස් වලින් නෙමෙයි. මං ගියේ පයින්. සහෝදරනි තරහ වෙන්න බෑ මම කතා කරනවා. මම ගියේ පයින්. මං එදා සිරිදාසම. මොකද ප්‍රශ්නේ? සිරිදාස මහතා ප්‍රතිපත්ති වලට කරු කරනවා. සිරිදාස මහත්තයෝ දැන් මානසික ඇතිනේ. අපි ගිහිල්ලා පොඩ්ඩක් අසුන් අරගෙන ජනතාව අමතමු. හරි මං ගෙන්න. මම ඉස්සරහින්. පොඩි අයියේ. මොකද මම බුලත් දෙන එක චාරිත්‍රයක් නේ. දේශපාලන කොහෙද මං චාරිත්‍ර මේ බුලත් ටික දීපන් අම්මට. මම බුලත් කරනවා කියලා හිතන. මෙන්න අම්මට මෙන්න මේ අන්නාසි කියලා දීපන්. තාත්තට එහෙම දෙන්න එපා. ඔකත් ඒගොල්ලෝ බූරෝ ගහයි. දැන් සිරිදාස. අයින්. සහෝදරවරුනි මේ අවස්ථාවේ මම ප්‍රකාශ කර සිටින්න කැමතියි. මම පෙරේදර නිදාගෙන හිටියා. නිදාගෙන ඉන්න දුන්නද? නෑ සහෝදරවරුනි. මධ්‍යම රාත්‍රී 12:35ට අපේ තාත්තා මගේ දොස්තර අයියත් එක්ක අපේ ගෙදරට ආවා ධනපාල මහත්තයත් එක්ක. මොකටද? මට දේශපාලනයට එන්නලු. ගම වෙනුවෙන් කැප වෙලා සේවය කරන්නලු මුළු ගමේම ජනතාව මට එන්න කියනවලු. මම කැමති මම මේක බාරගත්තා. නමුත් මට එදා නිදාගන්න දුන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මේ ආණ්ඩු ක්‍රමයේ යටතේ මිනිසෙකුට නින්දා අවශ්‍යයි. එදා මට නිදාගන්න දුන්නේ නැහැ සහෝදරනි. හිතට අමාරුයි. නමුත් සහෝදරවරුනි සන්තෝෂයි සහෝදරවරුනි මම එදා සිරිදාස වශයෙන් මේ ගමේ ඉන්න කාලේ මම ඡන්දේ ඉල්ලුවා නම් මිත්‍රවරුනි කියන්න ගනගාඩුයි. තමුන්නාසලාගේ ඡන්දේ තියා මට මගේ ඡන්දවත් ලැබෙන්නේ නැහැ. නමුත් අද දෙන මම තමුන්නාසලාට සේවය කර මම කැපි පැහැදී සිටිනවා සහෝදරවරුනි. මට තේරෙනවා සහෝදරවරුනි කන්න ඕන වුණාම කිව්මක් තියෙනවා. කබර ගොයත් තල ගොයා වගේ පේනවා කියලා. අන්න ඒ වගේ තත්ත්වයකට තමයි මාව පත් වෙලා තියෙන්නේ. තමුන්නාසලාට අවශ්‍ය මාව පත් කරගෙන මේ ගමේ මම්මාව දියුණු කරන්න. පාසල් දියුණු කරන්න. ඔව් ඒ කටයුතු මම කරනවා. ඒ නිසා තමුන්නාසලා වෙනුවෙන් මේ සේවය කරන්න මම අපකප වෙලා සිටින බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
සිරිදාස මහත්තයාට සිරිදාස මහත්තයාට සිරිදාස මහත්තයාට අයි මොකද්ද මේකේ තේරුම? මිනිස්සුක් නිදාගන්නේ. දැන් මගේ ප්‍රජාතන්ත්‍රවාදී කොටු ඇඳේ නිදා ගැනීමේ නිදාස මට නෑ. ඕන වෙලාවක වෙන අයියා මේ. තාත්තව අල්ලන්න පුළුවන් මිනිහ. තාත්තා ඕන වෙලාවක බැලුවොත් බුරවුලේදී. දැන් ඡන්දේ පටන් ගත්තා විතරයි අපේ දිද. මොකද අර පාරමහත්සමගේ තේරුම? දැන් මොකද හරි මොකද අපේ තේරුම කියන්නේ මොකද තේරුම? ඇයි මල්ලි මෙහාට වෙලා ඉඳලා හරියනවා. ගමට ගිහින් ගමේ මිනිස්සුත් එක්ක සුහදව ඇසුරු කරලා ඡන්දෙට ලැහැත් වෙන්න ඕනේ. අන්න ඒකට දැනුම් දෙන්න තමයි අපි මේ තකහණියක් මල්ලි හම්බ වෙන්න ආවේ. ඇයිද? මොකටද පුතා මෙච්චර බොන්නේ? මම බොන්නේ නැතුව කීයද යන්න තාත්තේ? බොන්නේ නැතුව මේ දේශපාලන මේ කටයුතු කරන්න පුළුවන්. මට ප්‍රශ්න ඒව නිරාකරණය වෙන්න මම බොන්න ඕනේ. ඇයි මොකද? පුතා මේ වෙලාවේ ගමේ ඉන්න ඕනේ. ගමේ මිනිස්සුන්ගේ සහයෝගය ගන්න නම්. දැන් මොකද මාතේ? සිරිදාස මහත්තයා. සිරිදාස මහත්තයා දින එක සුවයි. ෂුවර්. අන්න ඒක තමයි මට දැනගන්න ඕනේ. මං දින එක ෂුවර් නේ. මාත්‍යෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ යකඩ සපත්තුවට අපි පෑගුණා. ඒදා මෙදා සපත්තුවත් සිරප්පුවක් නැති ඔබතුමාගේ කකුලට මම පෑගුණා. මතකද? එහෙම කියන්න එපා. නෑ මං එහෙම කියනවා. දැන් කියනවා මහත්තයා ඔබතුමා ෂුවර් එකට දිනයිලු. මට මතක් වෙනවා කල්ල දුටු කල වලේ ගන්න සර්පය විශේෂයක් හිටියා. අන්නේ සර්ප ගණනේ තමයි මහත්තයා හිටින මහත්තයෝ තරහ වෙන්න එපා. තාත්තනම වචන ස්වරූපයක් මේ අවස්ථාවේ කතා කරන්න ඕනේ. මේ තාත්තට බූරුව ගන්නවගම හරි ලැජ්ජයි. එමෙ බූරුව ගන්නවා කියලා කියන්න එපා. බූරුව ගන්නවා කියන්නේ හොඳ ගෘහස්ත ක්‍රීඩාවක්. ඒකේ හැබැයි පර්මිට් එකක් ගන්න ඕන. මම පර්මිට් එක ගන්න දෙන්නම්. අරගෙන බූරුව ගන්නවා කියන්නේ අත නිකන් කියන බුරුවානා කියලා ක්ලබ් එකක් දාලා සෙල්ලම් කරන්න. අයියට මේක කියන්න. අයියගේ ඩිස්පෙන්සරියට යාපෙන්නේ දාගන්න මිනි පෙට්ටි සාප්පුවක්. අන්න අයියට දිනුනෙන්න පුළුවන්. කරුණා කරලා මට නිදා ගන්න ඕන. යන්න පුළුවන්ද කට්ටිය? යන්න කිව්වම යන්නකෝ ඉතින්. යනකෝ පඩයලා මට නිදා ගන්න ඕන. පින්සිද්දුයි පඩයලා. මොහමඩ් හනීෆාගෙන් ලක්ෂ 25යි. ඇල්ෆර්ඩ් මුදලාලිගෙන් ලක්ෂ 25යි. මේ ධනවංශ මුදලාලි ලක්ෂ 10ක් දුන්නා. තවත් කාන්තා සංගමෙන් දුන්නේ නැද්ද? කාන්තා සංවිධාන වලින් 50000ක් හම්බුණා. ඊට අමතරව නම් සදාන් කිරීමට අකමැති කීප දෙනෙක්ම ලක්ෂ 2ක් දුන්නා. දැන් අපේ වැඩ කටයුතු උගාදුරට ඉවරයි නේද? විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට මතක ඇතුව දැනුම් දෙන්න චන්දි කට්ටියක්ව ලෑස්ති කරගන්න කියලා. මොකද බෝම්බ ගහන්න, කපා කොටා ගන්න, කුණු හරප කියන්න, බනින්න ඒ වගේ දේවල් වලට කට්ටියක්. එයාටත් ගෙවන්න විදිහක් නැත්නම් එයාට කියන්න මම එයාටත් ගෙවනවා කියලා. ඒකම අපින් ලෑස්ති කරන්න කට්ටියක් ඒගොල්ලෝගේ ගුටි කන්න. තේරුණාද? මොකද මම දැක්ක අපින් ඉල්ලලා තුන උගා තරුණයෝ
රැකියාවක් නැහැ කියලා. එයාට රැකියාවක් වශයෙන් අපි ඒ විරුද්ධ පක්ෂය ඉදිරියට යවමු. ඒකට ඒගොල්ලන්ට තියෙන ගුටි කන්න විතරයි. ඒ ගුටි කන අයට අපි ගෙවමු. හොඳට ගුටි කන අයට අපි බෝනස් පවා ගෙවන්න කටයුතු කරමු. එතකොට මෙයාට තියෙන ගුටි කනවා එනවා. ගුටි කනවා එනවා. ඒ පවුල් ජීවත් වෙනවා. ඒ දෙමව්පිය කැමති කන තරමට ලැබෙනවනේ. ඒ විදිහට අපි ලෑස්ති කරමු. ලෝය මහත්තයා. මට ලොකු පෙට්ටියක් හදා ගන්න ඕනේ. ලොකු පෙට්ටියක්? ඒ මොකටද? පෙට්ටිය කල්ලා ගේ දොර කොටින් තියෙනවා. ගම්වාසීන්ට කියනවා ඒගොල්ලෝගේ ප්‍රශ්න තියෙනවා නම් ගෙනල්ලා දාන්න කියලා. ඒතර අපිට ප්‍රශ්න විසඳන්න පුළුවන්. නොමිනේෂන් බාර දුන්නට පස්සේ අපි ලොකු රැස්වීමක් සංවිධානය කරලා තියෙනවා. සිරිදාස මහත්තයත් හොඳ කතාවක් පවත්වන්න ඕනේ. ඡේ. මට ඔය එක එක තැන් වල ඉඳලා කතා පවත්වන්න තරම් වෙලාවක් නැහැ. මම කැමති නෑ වඩ. මොකද මට නිදිමතයි. මට වැඩ තියෙනවා. ඒ වුණා මේම කරන්න. මම මෙතන කතාව පවත්වලා පෙන්නන්න ලෝය මහත්තයාට. ඒක අච්චු ගහලා බෙදලා දාන ජනතාවට. අච්චු ගහන්න නම් වෙලාවක් නැති වෙයි. වෙලාව මැද මම වගේ කෙනෙක් අරගෙන ඒ කතාව ගණනලා ගිහලා කතාව පවත්වන්න කියන්නේ. එච්චරයි. දැන් මේක කතා කරන්නේ මේක කරමුද? කතාව මේකයි. සහෝදරවරුනි තමුන්වහන්සේලා දන්නවා තමුන්වහන්සේලා වෙනුවෙන් මම මේ ගමට තරම් කරන්න එන්නේ. සහෝදරවරුනි දරිද්‍රතාවය කෑම හිඟකම් ආර්ථික අහේනිය මට තේරෙනවා. බලන්න අම්මේ තාත්තේ ඔබලාගේ තියෙන කඳුළු මට දැනෙනවා. අනුසේ මම ඒක නිසා තමුන්වහන්සේලා වෙනුවෙන් තරඟ කරලා දිනලා මේ තමුන්වහන්සේලාගේ ප්‍රශ්න විසඳනවා. ඉස්කෝලයක් හදලා දෙනවා. වැසිකිලි බේලියක් හදලා දෙනවා. පාරවල් හදනවා. හදන්න පුළුවන් හැම එකක්ම හදනවා. හදන්න බැරි වුණා එළවනවා ගමේ. කියන්නේ ඒකම සහෝදරුනි තමුන්වහන්සේලාගේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න සියලුම ප්‍රශ්න වලට මම විසඳුම කරනවා. මට ඕන ඊටම සුවම් පෝෂිත ජනතාවක් ඇති කරන්න. ඒක තමයි මගේ මූලික පරමාර්ථය. සහෝදරවරුනි මම බලාපොරොත්තු වෙනවා ඊටමත් යහපත් ගුණධර්ම සමාජයක් බිහි කරන්න. හරිනේ? මරණය මතයි. මම යනවා. මේ ඔය වහල ගන්න ඕවා. නෑ පුංචි මහත්තයා. එහෙම බෑ. සිරිදාස මහත්තයා කියලා තියෙන්නේ කාගවත් පෝස්ටර් වහන්න බෑ. මොකද සිරිදාස මහත්තයා නැවෙන්නේ නෑනේ කාටවත්. කෙලින් ඉන්නේ. ඡන්ද දුන්නත් එකයි නැතත් එකයි. ඔව්. පාපේක දෙන්න පාපේක. මෙතන අනිත් එක ගන්න. සිරිදාස මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරේ හොර නෑ බොරු නෑ වංචා නෑ. දුප්පතාගේ හිතවතා. ඔව්. ඔව් ගන්න. හරි. අපි ඇවිල්ලා සාධාරණයි දුප්පතාගේ හිතවතා. අතර ගන්න. ඊළඟට කොහෙද ගන්න තියෙන්නේ? පුංචි මහත්තයා ඊළඟට හන්දිය ගාමු. වැඩේ හන්දිය එහා පැත්තේ බස් වලට එක තියෙනවා. බොස්ගේ ෆේස් එක හොඳට තියෙන්න ඕන. මට කියලා දෙන්නේ හැම තැනම ගන්න කියලා. මූණ පේන්න ඕන ලොකු මහත්තයාගේ. හරිද? ඉවරද? රයිට්. නගින්න. යම්මද යම්. මේ පිස්සල ගන්න පිස්සල. අපේ හිතවතට අපේ හිතවතට
පුතා මේ ඡන්දෙන් දෙන්න එක මට ඉරහඳටත් වැඩිය විශ්වාසයි. කමන්නේ. පුතාට මිනිස්සු කරු කරනවා. අපිට කරු කරාටත් වැඩිය. පුතා දැන් අද එන මිනිස්සුන්ට හොඳට ආචාරව කතා කරන්න ඕනේ. තාත්තා අවංකව මට ඡන්දෙ දෙනවද? පුතා විහිළු කරනවද? මම මගේ ඡන්දේ පුතාට නොදී වෙන කාට දෙන්නද? තාත්තා දන්නවා මං කවදාවත් ඡන්දදායකුන්ට ඇඹරෙන්නේ නැහැ. තාත්තත් මට ඡන්දදායකෙක් විතරයි. තාත්තේ මේ පිස්සුන නැතු ගෙට ගිර වැඩක් කරගන්න. දෙවනි ඡන්දදායකයා නම්මව යන්න. පුතේ මේ තේ ගෙනාවට ගේ ඇතුළේ කැම ලෑස්ති කරලා තිනවා. එන ඕනම කෙනෙකුට කන්න දෙන්න පුළුවන්. හොඳේ? අම්මේ මගේ බුදු අම්මේ අම්මගේ ඡන්දෙ මට දෙනවද? නැතුව පුතාට මිසක් කාටද මගේ ඡන්දෙ? එහෙනම් අම්මත් මට ඡන්දදායකෙක් විතරයි. මම ඒකේ කාට ඇඹරෙන්නේ නැහැ. තාත්තා වගේම අම්මත් ගෙට ගිහලා වැඩ බලාගන්න. යන්න බුදු අම්මා යන්නේ. සිරිදාස මාත්‍යෝ එහෙම කියලා බෑ. ඔයිට වැඩිව ඉවසිලිමත්ව නම්‍යශීලීව කතා කරන්න එපාය. නම්‍යශීලී මුදලාලි දේශපාලඥ කවදාවත් නැමෙන්නේ නැහැ. හැබැයි මම නැවෙනවා. මම නැමෙන්නේ කවදා හරි දුන්නක් වගේ. මොකද දුන්නට ඊතලේ දාලා හැබැයි කොන්ද නමන්නේ. ඒ වුණාට සිරිදාස මහත්තයෝ මේ මුදලාලි කිව්වා වගේ අපිට සිද්ධ වෙනවා මේ චන්දදාසයේ දායක ඉස්සරහට පොඩ්ඩක් නැමෙන්න. මගේ ඉතින් හැම දෙයක්ම ලෝයේ මහත්මයානේ කරන්නේ. මං වෙනුවට නැමිලා ඉන්න. එතකොට ප්‍රශ්න විසඳෙයි. මොකක්ද පුතා ප්‍රශ්නේ? ඉතින් මන්ත්‍රීතුමා මම තමයි. මම හරිද? මේ අඳුන් එද්ද මම තමයි මන්ත්‍රී ඉතින්. මන්ත්‍රීතුමා මේක අපේ අක්කා දුන්නා ආඩ දෙන්න කියලා. ලෝයේ ඔක පෙට්ටියක දාන්න එපා සාක්කුවට දාගන්න. නෑ මගේ වැඩ කෙලි. හැරෙන තබාලෙන් උත්තරයක් කියවන්නම් කියන පුතා. මගේ වැඩ කෙලි. මගේ පුද්ගලික ප්‍රශ්නයක් ඒක උ. සිරිදාසයි ප්‍රේමෝති කෝ ප්‍රේම පාලය ඌ දොරටු පාලෙක් කියලා පිටරට ගියාලුනේ. වරෙන් ප්‍රේමෝති වරෙන් සිරිදාසයි වරෙන් ප්‍රේමෝති වාඩිය මගේ පුටු ඇඳ උඩ වාඩි වෙන. ප්‍රේමෝති මං කැමති නෑ මට ඕනෝට වඩා ගරු කරනවට. පුටු ඇඳ උඩ වාඩි උන් නැත්තම් දත් ඇඳට වෙනදී දන්නවනේ. වාඩිය ප්‍රේමෝති එදා උඹ වහයිල්ලුවා. මම මනුස්සත්වේ නාමෙන් උඹට මම වහගෙනත් දුන්නා. ඒ උඹට තිබිච්ච ආදරේ හින්දා එහෙම කෙරුවේ. නමුත් මිනිස්සු මාව තේරුම් ගත්තේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස උන් තේරුම් ගත්තේ නැහැ. උම්මට බැන්නා. මුදලාලි මට ගැහුවා. මාව ගමෙන් එලෙව්වා. ඒකින්ද තමයි අද මම මේ තත්ත්වයේ ඉන්නේ. ඒකට මම ඔබට ස්තුතිවන්ත වෙනවා. ප්‍රේමෝති මම බලාපොරොත්තු වෙනා ෆැක්ටරි එකක් දාන්න. The Suicide Entertainment කියලා ගාමන්ට් එකක්. ඒකේ මම ඔයාලට සුළු රස්සාවක් දෙන්නම් චෙයාමන් කමක් වගේ. සුළු රස්සාවක් මම දෙන්නම්. ප්‍රේමෝති උඹ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න එපා පෙට්ටියට. දාපන් මගේ සාක්කුවට. දාපන්. දැන් ඵලයන්. කිව්වම ඵල. පේන්නේ නැතුව ඵල. මුදලාලි ඒකයි දේශපාලනය කියන්නේ. හරි? මල්ලි මට නම් හොඳටම විශ්වාසයි මේ සැරේ මල්ලි දිනනවායි කියලා. හැබැයි මල්ලි ඉතින් දිනන්න ඕනේ නම් හොඳට මිනිසුන් ගීත ගන්න චාටු දාලා ටිකක් කතා කරන්න. නෑනෝ නෑනගේ ඡන්දේ කොහටද තියෙන්නේ නෑනෝ? කොළඹනේ. ඒක ඡන්දේ කොළඹනේ තියෙන්නේ. මේ ඉන්නේ හොර ඡන්ද දාන්නද? නෑනෝ මම එකක් කියන මෙහි දේවල් වලට පැටලෙන්න එපා. හරිද? මගේ පිරිසිදු දේශපාලන ජීවිතේ කැලල් කරන්න එපා. යන්න. ඊළඟ නිදාගෙන වැඩ බලන්න. මේ අයියා මහලු දොස්තර කිව්වේ නැද්ද නිදි මරන්න හොඳ නෑ කියලා? දොස්තර
එයා කොයි දොස්තර වෙන්නේ ඕක හොර සර්ටිෆිකේට් ගන්න දොස්තර උනේ. ඕක හිටපු කොන් දොස්තර. කොන් කපලා තමයි දොස්තර උනේ. යන්න කියන නිදාගෙන යන්න. කියන දේ අහන්න නැත්තම් ඕන එකක් කරගන්න. යන්න. නංගියෝ. නංගි මේ වරේ නංගි. ඇයි පොඩි අයියේ? නංගි මට යත්ත ගියපන්. උඹ මට ඡන්ද දෙනවද? පොඩි අයියට නොදී මම වෙන කාට දෙන්නද? එපා බං. මට ඡන්ද දෙන්න එපා. උඹ ඡන්ද දාපන්. මාත් එක්ක විරුද්ධව ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්. ඒක පිනක් බං. මොකද මම එකක් දන්නවා. එතකොට අපේ පවුලෙන් දුන්න ඡන්දයක් වෙනවනේ යාට. මොකද අපේ තාත්තා අනිවාර්යයෙන්ම මෑන්ට ඡන්ද දෙන්නේ. මොකද එයාත් එක්කට බූරුව ගහනවනේ. අනික නංගි අද කාලේ ඡන්දයක් දෙනවා කියන්නේ අටපිරිකර එක දානයක් දුන්නා වගේ පුණ්‍ය කර්මයක්. ඕක කියන්නද මට කතා කරේ? නැත්නම් මොන දායනෝട് මම ටෙලිග්‍රෑම් ගහනද කියන්නේ? ඉතින් ගිහින් දාන්න. රංජුටියෝ. කොහමද? මම ඇන්දාවේ දැක්කම බයිසිකල් එකේ උලම් මැදිව යනවා. යන්න එපා ඒ විදිහට. අර ටයර් කොච්චර ගණන්ද? ඒක නෙමෙයි මේ කොහමද? අම්මට සනීපද? කැස්ස අඩුද? පිම්බේසලාවෙන් බේත් ගන්න බං බේත් හොඳයි. ඔය හීන් කැස්ස අඩු වෙලා යයි. මේක මේ දවස්වල පින්නක් තියෙනවනේ බං. ඉතින් උඹ දැන් මොකද දැන් ආවේ කියපන්කො සිංහලෙන් කියපන් උඹ මොකද ආවේ දැන්? සර් මම ජොබ් එකක් හොයාගෙන ආවා. සර්? බුරු මට සර් කියනද? සිරිදාස් අයියා කියපන්. සිරිදාස් අයියා. සිරිදාස් අයියා කියපන්. ලෝය මහත්තයාට මේ ප්‍රශ්න දෙනවා. දරුවා සිරිදාස මහත්තයලා ගෙදර අපි කොහොමද තේ එකක් බීලා යන්න? මේ බොණ්ඩත් බෑස සමන්නයි. අත තියන්න. ඕවා තියෙන්නේ බොලාට බොන්න නෙමෙයි. ඔක සංකේතයක්. සංග්‍රහශීලී පුද්ගලයෙක්ව පෙන්නන්න. මේ අර ගමන් හන්දිය ගනින් ප්ලේන් එක බීලා බලපල. සිරිදාස මහත්තයෝ ඒ අපේ ඡන්දදායකවනේ. පොඩ්ඩක් ඉවසිලිමත්ව කතා කරන්න එපා. මුදලාලි දැන් මේ ඉඳලා පොඩියම හදා ගන්නවා සැර කළා. මේ අපේ අනාගත පරපුර. සැරට නැතු දැන් කාලේ ජීවත් වෙන්න. ඒයි වත්තේ හතර මායෙන්ද වෙන්න දෝම් බලන්න. සිරිදාස මහත්තයෝ ඡන්දේ දිනන්න නම් ඔయిత වැඩිය පොඩ්ඩක් නම්‍යශීලී නම් වෙන්න වෙයි. නම්‍යශීලී නෙමෙයි දසශීලී වුණත් ඔක කරන්න බෑ මං කියන එක තමයි කරන්න ඕනේ. ලෝයඩ් මහත්තයා සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ලෝය කොච්චර ප්‍රශ්න තිබුණත් ඒක මට ප්‍රශ්නයක් කරගන්න බෑ. මේ ප්‍රශ්න මගේ ඔළුවට බරක් කරගන්න බෑ. මම ලෝයව පත් කළා දිනේ මේ ගැන බලන්න. ඒක කරුණාකරලා මගේ ඔළුවට බර දෙන්න එපා. මේ ප්‍රශ්න එකින් එක විසඳන්න බෑ. එකින් එක බෑ. ඒකින්ද මේ කට්ටියම එකතු වෙලා එකපාර මේ ප්‍රශ්න ගන්න එකපාර විසඳමු. මුළු ගමේම තියෙන ප්‍රශ්න තමයි මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ. මිනිස්සු ඒ ගැන සාධාරණයක් බලාපොරොත්තු වෙයි. බය වෙන්න එපා දිස්න. පොඩි අයියා ඔය සේරටම උත්තර දෙයි. නදි ඔය පෙට්ටියකින් අයියාගේ ඔෆිස් එකකින් තියන්න. තාත්තේ මල්ලි තාම නෑනේ. මේ වෙලාවත් හරියයි. දොස්තර පුතා කලබල නැතුව ඉන්න. මල්ලි දැන් එනවා ඇති. මටත් අයියා කිව්වා වෙලාවටම එනවා කියලා. අපේ අනාගත മന്ത്രിතුමා වෙලාවට පිළිරුවකින් මෙතනට එයි. මෙතනට ආවම අපි ලස්සන්ට පෙළපාලියෙන් කැඳගෙන යන් මීටින් එකට. කලබල නැතුව ඉන්නකෝ. මෙලහකටත් මං ගේනවා ඇති. අර මල්ලි මොකද මේ මල්ලිට පිස්සුද? බයිසෙල් එක එන්නේ. එන්න බෑ බේස් කාර් එක හරි පෙජරෝ එක හරි. පුතා මොනවද මේ කරන්නේ? අරේ සෙනඟ බලාගෙන ඉන්නවා පුතා එනකල්. මේ බයිසිකල් එකේ එන්න මට නිදාස් නැද්ද මේ ගමේ ප්‍රජාතන්ත්‍රවාදී නිදාසක් නැද්ද? මොකද කියන්නේ මොකද රැස්වීම කොහෙද? මේ මිස්ටර් සිරිදාස. ඔව්. අපි මේ මියුසික් ගෲප් එකක් එහෙම ගෙනල්ලා ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ එක්ක ඇවිල්ලා හොඳ වැඩක් දෙන්න යන්නේ. අයියෝ.
කොයිද වේදිකාව ගහලා තියෙන්නේ නේද? මන්ත්‍රීතුමා එහා පැත්තේ වේදිකාව තියෙන ඔක්කොම සලසලා තියෙන්නේ. මට වැඩක් නෑ. සෙනග බස් වලින් දාලා සෙනග අතලේ රැස්වීමට මම යන්නේ නෑ නෑ. ඒ සෙනගට උන මෙයාට එන්න කියලා මම මෙතන රැස්වීම එහෙම දෙනවා. කතා කරන්න එපා මන්ත්‍රීතුමා. අපි කොච්චර වෙලා බලාගෙන ඉන්න මන්ත්‍රීතුමා පෙළපාලියෙන් ගෙනියන්නේ එහාට. මේ මමයි බොඩි එකත් කියන්නේ කරන්නේ. නියම වැඩකාරයෙක් නා සෙනග අතර ගන්න සෙනග අපි ළඟට එන්න ඕනේ. හරිද? ඒගොල්ලෝ නම් මේ එන්නේ කියනවා මම මෙතන කතාව අවත්වනවා. එහෙම කල්වද මම මොකක් කරන්නේ නැද්ද? මෙතන මොකක් හරි උස්ස දෙයක් නැද්ද? නෑ මන්ත්‍රීතුමා. ඇල්බර්ට් මෙයාරෙන් මම වඩාගනි. මන්ත්‍රීතුමා මම කතා කරන මෙතන කතා කරන ජනතාව අමතනවා මෙතන. අරාට ගනි මම අරාට ගනි. හා මන්ත්‍රීතුමා නියමිත. උඹ නෙමෙයි මම නගින්. මන්ත්‍රීතුමා බැලන්ස් එකේ මන්ත්‍රීතුමා. සහෝදරවරුනි මාවට රොක්වන්න. මාවට රොක්වන්න. ඉස්සරහට එන්න. අයි සිරදාස මහත්තයා වට කරගන්න. ප්‍රිය සහෝදරවරුනි තමුන්වහන්සේලා මාව බලයට පත් කරන්න කොතරම් වෙහසක් කොතරම් මාංශයක් දරුවද සහෝදරවරුනි. ඔව් තමුන්වහන්සේලා මං වෙනුවෙන් මිනි මරා ගත්තා, ඇන කොටා ගත්තා, කුලල් කා ගත්තා, පොර කා ගත්තා. ඔව් ඒකට තමුන්වහන්සේලාට මම හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරනවා. තමුන්වහන්සේලාගේ ප්‍රශ්න අපේ ගේ දොරකට තිබුණ පෙට්ටියට තමුන්වහන්සේලා දැම්මා. මං කියවලා බැලුවා මොනවද ඒකේ තිබුණේ? බොහෝමයක් ඇතලා තිබුණේ මම්මාවත් පාසල් ගැන කියලා. ඔව් මට ලැබිලා තියෙන ආධාර කරුවගෙන් සෑහෙන මුදලක් ලැබිලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒකෙන් තමුන්වහන්සේලාට මම්මාවත් පාසල් හදලා දියුණු කරන්න. සහෝදරවරුනි කියන්න සන්තෝෂයි. කාන්තා සංගම් වලින් විතරක් මට දැනට ලැබිලා තියෙනවා 75 ලක්ෂ 50000ක්. ඒ මුදල් විතරක් නෙමෙයි තවත් නොයෙකුත් සංවිධාන වලින් සෑහෙන මුදල් ලැබිලා තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම රටට මේ අපේ ගමට සේවය කරන සෑහෙන මුදලක් තියෙනවා. එම මුදලට මගේ අදිනුත් තව 50000ක් දාලා මේක තවත් සංවර්ධනය කරනවා. ඒකයි මගේ එකම බලාපොරොත්තුව. ඇල්බර්ට් ඇයි සර්? ආගෙන හිටපන් හරියට. මේ ජනතාවට මට කියන්න තියෙන මම කැමති නෑ ඇල්බර්ට්. දුප්පත් මිනිසුන්ගේ නැතිබරි මිනිසුන්ගේ කරපිටින් තැනකට එන්න. මම කැමති නෑ මහ පොළොවට බර දෙන්න කැමති නෑ ජනතාවට බර දෙන්න කැමති නෑ. ඇල්බර්ට් උඹට බර දෙන්නත් මම කැමති නෑ. උඹත් මට බරක් වෙන්න බා මම උඹට බරක් වෙන්නෙත් නෑ. පාත් කරපන් මාව බිමට බාපන්. ඔව් සහෝදරවරුනි කියන්න සන්තෝෂයි. මට ලැබිලා තියෙන මුදල් කන්දරාවෙන් මට පුළුවන් දැන් පාසලක් විශ්වවිද්‍යාලයක් මාවත් හදන්න. ඔව් මගේ අතිනුත් සල්ලි දාලා මම ඒවා කරනවා. ඒ යුතුයකම මම තමුන්වහන්සේලා වෙනින් කරලා ඉවරයි. ලක්ෂ 7ක්. ඊට මම තතින් තමයි මට තියනවා. ඒ විදිහට තමයි මම කෙරුවේ. ඇත්ත වශයෙන්ම ප්‍රිය සහෝදරි නෝනාවරුනි මහත්තුරුනි ගමකට රටකට සේවය කරන മന്ത്രി කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. තේරුණානේ? මම එක ඉල්ලීමක් කරනවා. මට ඡන්දය දෙන්න ලෑස්තිලා තියෙන සියලුම හිතවතුන්ගේ මම ඉල්ලා හිටිනේ. මට ඡන්දය දෙන්න එපා. මට විරුද්ධව වැඩ කරන කෙනාට ඡන්දය දෙන්න. මොකද මට වැඩ තියෙනවා මට අනික නිදිමතයි මට නිදා ගන්න යන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා මට නිදා